හොඳයි ආයුබෝවන්. අපේ කෘෂි විද්‍යා 12 වසර පාඩම් මාලාවේ පළවෙනි පාඩම තමයි පළවෙනි පාඩමේ පළවෙනි කොටස. තමයි අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෘෂි විද්‍යාවේ අරමුණු ප්‍රායෝගිකව සලකා බලමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට කෘෂිකාර්මික අංශයේ දායකත්වය විමර්ශනය කරයි කියන පාඩම පළවෙනි පාඩම. ඇත්තට මේකෙදි මේ කෘෂිකර්මාන්තය ගැන මූලික හැඳින්වීම සහ කෘෂිකර්මාන්තය කොහොමද ලංකාවේ විකාශනය වුණේ, අතීතයේ කොහොමද තිබුණේ, පස්සේ කොහොමද වෙනස් වුණේ, අද මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියන තත්ත්වයන් කතා කරනවා. මුල් අවස්ථාවේදී අපි කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද, මොනවද අද ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන අභියෝග, ඒවා ජයගන්නේ කොහොමද කියන කතන්දරේ කතා කරනවා. ඊගාවට තමයි ලංකාවේ කෘෂිකර්මාන්තයේ විකාශනය වුණේ කොහොමද කියන කතාව කතා කරන්නේ. ඊට පස්සේ මේ පාඩමේ අන්තිම කොටසේදී අපි මේ කෘෂිකර්මාන්තය තවදුරටත් ඉදිරියට අනාගත ලෝක අභියෝග හමුවේ පවත්වාගෙන යාම සඳහා කොහොමද කෘෂිකාර්මික ප්‍රතිපත්ති සකස් කරගන්න ඕනේ. එතකොට මේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ ආයතනික ව්‍යුහයක්ද කෘෂිකර්මාන්තයේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ කියන කතන්දරේ කතා කරනවා. නොය මූලික කතාව තමයි මේ පාඩමේදී කතා කරන්නේ. හොඳයි අපි බලමු ඉදිරියට ගිහිල්ලා. හොඳයි මේ පාඩමේ පළවෙනි කොටස තමයි කෘෂිකර්මාන්තය තාක්ෂණයේ සහ කළමනාකරණයේ සංයෝජනයක් වෙන ආකාරයෙන් විමසා බලයි කියන කොටස තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. මේ යටතේ අපි කෘෂිකර්මාන්තයේ කොහොමද ඒකේ විද්‍යාත්මක පසුබිම කියලා කතා කරනවා. ඊළඟට කෘෂිකර්මාන්තයට බාධා වෙන ඇත්තටම ගැටලුකාරී තත්ත්ව අභියෝග වර්තමාන ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයට අභියෝග තියෙනවා නම් කොහොමද ඒවා මොනවද කියලා හඳුනා ගන්නවා සහ ඒවට මුහුණ දෙන ආකාරය ගැන කතා කරනවා. ඊට පස්සේ කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ගැටලු තාක්ෂණික ගැටලු සහ කළමනාකරණ ගැටලු කියලා වෙන්වෙන් වශයෙන් සහ ඇත්තට මේ දෙක බද්ධ වෙච්ච ගැටලු තමයි බහුතරයක් තියෙන්නේ. ඒ කොහොමද ඒ ගැටලු ඇති වුනේ, කළමනාකරණයේ සහ තාක්ෂණයේ අඩුපාඩු නිසා කොහොමද ඒ ගැටලු ඇති වුනේ කියලා කතා කරනවා. ඊට පස්සේ කෘෂි සම්පත් කාර්යක්ෂමව මේ සම්පත් භාවිතා කරලා කෘෂිකර්මාන්තයේ ඵලදායී විදිහට කරගෙන යන්නේ. කොහොමද මේ කළමනාකරණ කටයුතු සහ තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්නේ කියන කතාව අපි ළඟට කතා කරනවා. හොඳයි. ඒතකොට ඉස්සෙල්ලාම කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියන එකට පොඩි නිර්වචනයක් ඉදිරිපත් කළොත් ඇත්තටම කෘෂිකර්මාන්තය කියන එක මූලික කොටස් දෙකක් තියෙනවා. මූලික වශයෙන් එකක් තමයි භෝග වගාව. කාටත් කෘෂිකර්මාන්තය කිව්වම මතක් වෙන්නේ ඕකනේ. වී වගාව මතක් වෙනවා. ඊළඟට සමහර විට සමහර මුලින්ම මතක් වෙනවා වී වගාව ගාක් අයට. මොකද කෘෂිකර්මාන්තය ගොවියා කියපු ගමන් අර නිකන් ගොවියෙක්ගේ ස්වරූපයක් නෙමෙයි වෙන්නේ. නේද? පරණ ජටාවක් හිසේ වැඳගත්තු අමුඩයක් ගහගත්තු දැල්ලක් කරේ තියාගත්තු ගොවියා කියන සංකල්පය තමයි ගාක් අයගේ හිතේම වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා සමහර අයට සමහර විට කම්බයින් අවස්ථර එකක්. ඒ වගේ දේකුත් සිහි වෙන්න පුළුවන්. නමුත් කෘෂිකර්මාන්තය කිව්වහම ඊට වැඩිය බොහොම පුළුල් අර්ථයක් තියෙන්නේ. ඇත්තටම කෘෂිකර්මාන්තය කියන එකට සරල අර්ථ දැක්වීමක් තියෙනවා. මුළු සමස්ත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම බැඳිලා තියෙන කෘෂිකර්මාන්තයක. ඊට අමතරව කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිෂ්පාදනයෙන් බහුතරයක් බැඳිලා තියෙනවා කෘෂිකර්මාන්තයක. එතකොට ඔන්න ඔය සියලු කටයුතු මූලිකව කොටස් දෙකකට බෙදපුවාම කෘෂිකර්මාන්තය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි භෝග වගාව. භෝග කියන්නේ ශාකත් එක්ක බැඳිච්ච කොටස. ඒක ආහාර භෝගයක් වෙන්න පුළුවන්, වී, පොල්, තේ වගේ. එහෙම නැත්නම් ඒක ආර්ථිකමය භෝගයක් වෙන්න පුළුවන්, රබර් වගේ එකක්. ආර්ථිකමය භෝගය කියන්නේ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා දෙන භෝගයක් වෙන්න පුළුවන්. රබර් අපි ආහාරයට ගන්න නැහැ. නමුත් ඒක කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යයක්. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ශාකත් එක්ක කරන ගනුදෙනුව තමයි භෝග වගාව කියලා හඳුන්වන්නේ. ඊළඟට සත්ත්ව පාලනය. සත්ත්ව පාලනයක් තමයි ආහාර සඳහා වෙන්න පුළුවන්, නිෂ්පාදනයක් සඳහා අමුද්‍රව්‍ය සැපීමක් සඳහා වෙන්න පුළුවන්. නේද? අපි හිතමු දැන් කිරි නිෂ්පාදනය, මස් නිෂ්පාදනය වගේ ඒවා ආහාර සඳහා. ඒතකොට ලෝම ගත්තොත් බැටළුවන් මෙලොම් වගේ දේවල් ඒවා කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය විදිහට. ඒතකොට මූලිකව කෘෂිකර්මයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක
භෝග වගාව හා සත්ත්වපාලනය. එතකොට කෘෂිකර්මාන්තය කියන්නේ ආහාර හෝ වෙනත් අවශ්‍යතාවක්. ඒ කිව්වේ අර කාර්මික අවශ්‍යතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි අලංකරණය සඳහා වෙන්න පුළුවන්. නේද? මල් වර්ග වගේ දේවල් වුණා සඳහා. හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා. නේද? ඔය කොයි දේ ආතෙන් දැන් ගොවියෙක් ගත්තාම විශාල පරිමාණයෙන් ගොවිපලක් පවත්වාගෙන යනවා නම් අපි හිතමු කිරි ගොවිපලක් කියලා. ඔය අබේවල වගේ ලොකු කිරි ගොවිපලක්. ඒක ආහාර සඳහා කියන්නේ ගොවිපල පවත්වාගෙන යන එක්කෙනාගේ පරිභෝජනය සඳහා විතරක් නෙමෙයි. ඒකෙන් ආර්ථිකමය ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒතකොට සමහර කෙනෙක් කෘෂිකර්මාන්තයේ දෙන්න පුළුවන් ආහාරමය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න විතරක්. අපි හිතමු ගෙදර කුඹුරක් තියෙනවා කියලා. පුංචි කුඹුරක් තියෙනවා. එතකොට මේකෙන් ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ ගෙදරට අවශ්‍ය සහල් ලබා ගැනීම තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. තව කෙනෙකුට තියෙන්න පුළුවන් විශාල කුඹුරු යායක්. ඒතකොට එයා ඒකෙන් ආහාරමය අවශ්‍යතාව ගෙදර ආහාරමය අවශ්‍යතාව විතරක් නෙමෙයි මේකෙන් ආර්ථිකමය බලාපොරොත්තුකුත් තියෙනවා. ඒතකොට කෘෂිකර්මාන්තය කියන්නේ ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා හෝ භෝග වගා කිරීම හා සත්ත්ව පාලනයේ යෙදීමේ කලාවක් සහ විද්‍යාවකි. ඒතකොට මොකද කලාවක් කියන්නේ මොකද්ද විද්‍යාවක් කියන්නේ? ඒතකොට අපි කලාවක් කියලා කියන්නේ ඒකේ කිසියම් රටාවක් අලංකරණය. දැන් සංගීතයේත් තියෙනවා නේද? සංගීතයේ මැවෙන්නේ අර තරංගාකාරයෙන් හඬ පහත් වෙනකොටනේ සංගීතය මැවෙන්නේ. කියන්නේ එකම දේ නැවත දෙනවා. කිසියම් රටාවක් තියෙනවා ඒකේ. ඒතකොට කෘෂිකර්මාන්තයේත් එහෙමයි. කිසියම් රටාවක් තියෙනවා. විද්‍යාවක් කියන්නේ ඒකේ කිසියම් තාර්කික පසුබිමක් තියෙනවා. දැන් අපි ගහකට පෝර දාන්නේ රටාවකටමද නෑනේ. දැන් වී වගාව කරනකොට ඉස්සෙල්ලාම ඔන්න කුඹුර වපුරනකොට මඩ පෝර ගහනවා. ඊට පස්සේ ගහ වැඩෙන්න අවශ්‍ය වුණාම අපි ආයේ මඩ පෝර ගැහිමක් කරන්නේ නෑනේ. ඒ යූරියා වගේ පොහොරක් භාවිතා කරනවා වැඩි ප්‍රතිශතයක්. එතකොට ඒකෙදී අපි එතන මේ රටාවක් බලාපොරොත්තු වෙන්නේ ගහට වැඩෙන්න නයිට්‍රජන් අවශ්‍යයි. ඊට පස්සේ මුල් අවස්ථාවේදී අපි ගහේ මුල් පද්ධතිය වර්ධනය කරන්න අවශ්‍ය තමයි මඩ පෝර වගේ දෙයක් භාවිතා කරන්නේ. පස්සේ අපි මේ කෘෂිකර්මාන්තයේ පෝෂක අවශ්‍යතා එතකොට පොහොර වර්ග ගැන ඔක ගැන දීර්ඝව කතා කරනවා. තාම මේ ඔයගොල්ලෝ මූලික අවස්ථාවේ ඉන්න තමයි මම ඔය පොදුනම් ඔය කියන්නේ එච්චර දන්නේ නැහැ පොදුනම් මඩ පොහොර වගේ දේවල් භාවිතා කරන්නේ. නමුත් කොහෙම වෙතත් මුල් පද්ධතිය වැඩිම තමයි මඩ පොහොර කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ඒ ගහේ මුල් පද්ධතිය වැඩින අවශ්‍ය පෝෂක සපයනවා. ඒතකොට ඒකේ කිසියම් තාර්කික පසුබිමක්. ඇයි මේ පොහොර මේ ගහට දාන්නේ? ඊළඟට කාබනික පොහොර දාන්නේ ඇයි? කාබනික පොහොර වල තියෙනවා එතකොට කාබනික කලිල පස්සේ හැදෙනවා. මේ කලිල වලින් පෝෂක බඳ ගන්නවා. ඒ බඳ ගත්තාම පස්සේ කැටයන හුවමාරු ධාරිතාව වගේ දේවල් වැඩි කරන්න උපකාරී වෙනවා. අපි ඊළඟට පස පාඩමේදී ඒක දීර්ඝව කතා කරමු. ඒතකොටම විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා. ඒක හන්ද කෘෂිකර්මාන්තය කියන්නේ තනිකරම කලාවකුත් නෙමෙයි. තනිකරම විද්‍යාවකුත්. කලාවක් හා විද්‍යාවක් කියලා අපිට පොදුවේ කියන්න පුළුවන්. එතකොට කෘෂිකර්මාන්තය මම කියන්නේ භෝග වගාව හා සත්ත්ව පාලනය කියලා. ඔක තවදුරටත් බෙදුවොත් එහෙම භෝග වගාව කියන එක. කියන්නේ මම කියන්නේ ශාකත් එක්ක කරන ගනුදෙනුවක් කියලා භෝග වගාව කියන එක. එතකොට මේක මේ භෝග වෙන්න පුළුවන්. ආර්ථිකමය ප්‍රතිලාභයක් ලැබෙන රබර් කපු වගේ භෝග වෙන්න පුළුවන්. ඒ කොටසට භෝග වගාවයි. ඊට පස්සේ එහෙම නැත්තම් වන වගාව වෙන්න පුළුවන්. මහෝගනි නැදොම් කේක බුරුත නේද? දැන් වලගේ ප්‍රායෝගිකවම දන්නෝනේ. තේක වතු වවනවා මිනිස්සු අවුරුදු 20කින් විතර පළදාව නෙලා ගන්නවා. එතකොට වන වගාව කියන එක මිනිස්සු හිතලා කරන වන වගාව. ඒකත් අයිති වෙන්නේ කෘෂිකර්මාන්තයට. එතකොට ඔය මේ අගාවුඩ් වගේ ශාක සමහර අය වවනවා නේද? ඒක අර රෙසින් එකක් ලබා ගන්න සුවඳ ලබා ගැනීම සඳහා. එතකොට ඒ වගේ දේවල් අයිති වෙන්නේ වන වගාවට. කෘෂිකාර්මික වන වගාව. එහෙම නැත්නම් අපි කියනවා මේ දැවමය ශාක වගා කරන එක. ඒක අයිති වෙනවා වන වගාවට. ඊළඟට සත්ත්ව පාලනය නේද? සත්තු විවිධ කියන්නේ ගව පාලනය, ඌරු පාලනය, කුකුල් පාලනය වගේ කටයුතු කරනවා. ඊළඟට දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයත් කෘෂිකර්මාන්තයටමයි අයිති. ඒක මිරිදිය දීවර කර්මාන්තය, මිරිදිය මත්ස්‍ය වගාව වෙන්න පුළුවන්. නැත්නම් කරදිය දීවර කර්මාන්තය වෙන්න පුළුවන්. නැත්නම් ඉස්සන් වගාව වෙන්න පුළුවන්.
ඔය සියල්ල කෘෂිකර්මාන්තයේ කොටස්. එතකොට කෘෂිකර්මය කිව්වහම අර අපිට කියන්න අවශ්‍ය උනේ අර මේ උදැල්ලක් කරේ තියාගත්තු වී වගා කරන ගොවියා කියන මානසිකත්වයෙන් අපි පොඩ්ඩක් මිදිලා ඊට වැඩිය පුළුල් අර්ථයක්. මේ කෘෂිකර්මාන්තය කියන එක ඊට වැඩිය පුළුල් අර්ථයක් සහ බහුවිධ ශේත්‍ර ගණනාවක් මේ කෘෂිකර්මාන්තය කියන එකට අයිති කියන එකයි මට මේකෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. එතකොට කෘෂිකර්මාන්තය මම කිව්වනේ මේ විද්‍යාවකුත් වෙනවයි කියලා. විද්‍යාවක් වෙනවා. එතකොට කෘෂිකර්මාන්තයට පදනම් වෙන විද්‍යාවන් සැලකපුවාම මේවා මේ ශුද්ධ විද්‍යාවන් හා ව්‍යවහාරික විද්‍යාවන් කියලා දෙකකට බෙදන්න පුළුවන්. මූලිකව ශුද්ධ විද්‍යාවන් කියන්නේ තනිකරම සිද්ධාන්ත මත පදනම් වෙච්ච. උදාහරණයක් විදිහට අපි භෞතික විද්‍යාව ගත්තොත් එහෙම භෞතික විද්‍යාවේ සමහර දේවල් තියෙනවා සිද්ධාන්ත මත පදනම් වෙලා. දැන් ඔය බර්නූලි ප්‍රමේය කියලා ගත්තොත් එහෙම බර්නූලි ප්‍රමේය සිද්ධාන්තයක්. අපි ළඟට විස්තර කරනවා මේක පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා මේක ඉදිරි සටහනක. අනාකූල වෙච්ච අනවරත ප්‍රවාහයක් අසම්පීඩ හැමදැනකම පීඩනය සමාන ප්‍රවාහයක් ගලාගෙන යනකොට ඒක තරලයක් වායුවක් වෙන්න පුළුවන් ද්‍රවයක් වෙන්න පුළුවන්. ඒකට භෞතික විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඒකේ ස්ථාන දෙකක ඒකක පරිමාවක චාලක ශක්තිය විභව ශක්තිය සහ පීඩනයේ එකතුව නියතයක් කියලා. එතකොට ඕක සිද්ධාන්තමය වශයෙන් ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ප්‍රවේණි විද්‍යාව ගත්තොත් එහෙම ප්‍රවේණි විද්‍යාවේ සිද්ධාන්තමය වශයෙන් ජීව විද්‍යාවේ සිද්ධාන්තමය වශයෙන් මෙන්ඩල් ඔප්පු කළා. මෙන්න මේ තත්වයන් යටතේ මෙන්න මේ තත්වයන් යටතේ ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒක එයාගේ පරීක්ෂණ මට්ටමේ සිද්ධාන්ත විදිහට එයා ගොඩ නැගුවා. එතකොට ඒ වගේ දේවල් අපි කියනවා ශුද්ධ විද්‍යාවන් කියලා. එතකොට මෙන්න මේ ගොඩ නගපු සිද්ධාන්ත භාවිතා කරලා යමක් නිර්මාණය කරනවා නම් ඒක විවහාරික විද්‍යාවක් විදිහට හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ওই බර්නූලි ප්‍රමේය මම ඉස්සෙල්ලා විස්තර කරමු. බර්නූලි ප්‍රමේය භාවිතා කරලා වෙන්චූරි මානය නේද? වෙන්චූරි මානය කියලා උපකරණයක් නිර්මාණය කරලා තියෙනවා. පල්ලෙහා ඉන්න ද්‍රවයක් ඉහළට ඇදලා ගන්න. එහෙම නැත්නම් ගුවන් යානයක් පියාසර කරන්නේ. පියාසර කරද්දී ඉහළ අහසේ රැඳිලා තියෙන්නේ. පල්ලෙහාට නොවැටි රැඳිලා තියෙන්නේ ගුවන් යානයේ තටුවේ විශේෂ හැඩයක් නිසා. ඒ හැඩයට මූලික හේතුව වෙලා තියෙන්නේ ඔය මම කියපු බර්නූලි ප්‍රමේය භාවිතය. උදාහරණ විදිහට නිකන් කියන්නේ. ඊළඟට දැන් අපි ප්‍රවේණි විද්‍යාව කතා කළොත් මම ඊළඟට විස්තර කරපු ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණි විද්‍යාවේ දිගට අධ්‍යයනය කරනකොට මූලික සිද්ධාන්තයක් විදිහට විස්තර කරපු අර ලක්ෂජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය. එහෙම නැත්නම් ඥානවල හැසිරීමේ සිද්ධාන්ත පදනම් කරගෙන අපි අලුත් සත්ව ප්‍රභේද, ශාක ප්‍රභේද බිහි කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ඔය AMZ කියන ගව් වර්ගය, ඕස්ට්‍රේලියන් මිල්කින් සිව්බු කියන ගව් වර්ගය. සින්දි හෝ සහිවාල් කියන ඉන්දිය ගව් වර්ගය සමග ජර්සි ගව් වර්ගය අලුවම් කරලා අලුතෙන් බිහි කරපු දෙම්හුන් වර්ගයක්. එතකොට ඒ දෙම්හුන් වර්ගයේ ඉන්දිය ගවයින්ගේ ලක්ෂණක් තියෙනවා, යුරෝපීය ගවයින්ගේ ලක්ෂණක් තියෙනවා. එතකොට ඒක අර ජීව විද්‍යාවේ සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කරපු අවස්ථාවක්. ව්‍යවහාරික විද්‍යාවක් විදිහට ඒක භාවිතා කරපු අවස්ථාවක්. එතකොට කෘෂිකර්මයේදී මේ විද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කරලා කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රායෝගිකව යොදා ගන්නවා. ඒක හන්දා මේක ශුද්ධ විද්‍යාවල හා ව්‍යවහාරික විද්‍යාවල එකතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම අර කියපු වෙන්චූරි මානය කියන එක. මේක මේ ඔයාලට පේන ඇති මේ රූපතරණේ මම මේ මවුස් පොයින්ටර් එක ගෙනියනවා. මේ තියෙන්නේ අර වෙන්චූරි මානය. මේ තියෙන්නේ ඔය මම කියපු අර බර්නූලි ප්‍රමේය භෞතික විද්‍යාවේ භාවිතා වෙන අසම්පීඩ කියන්නේ මේ ප්‍රවාහයක කියන්නේ ඒක ද්‍රවයක් වෙන්න පුළුවන්, වායුවක් වෙන්න පුළුවන් ප්‍රවාහයක මේ හැම තැනකම පීඩනය එක සමානව ගලාගෙන යන ප්‍රවාහයක මේ ප්‍රවාහයේ
තරල ගලාගෙන යන ස්තර විදිහට. ඔය ස්තර අතර දුස්සාවි බල කියන්නේ ඝර්ෂණ බල වගේ. තරල ස්තර අතරේ දුස්සාවි බල නොසලකා හරි තරම් කුඩා වෙනකොට මේ තරල ස්තර එකිනෙක කලවම් වෙන්නේ නැතුව ගලාගෙන යනකොට තමයි අනාකූල කියලා කියන්නේ. මේ තරම් දුරට විස්තර නම් ඔයාලට අවශ්‍ය නැහැ. මම නිකමට විස්තර කරන්නේ වෙන විට. ඒකේ ප්‍රවාහයේ ඕනෑම ලක්ෂයක මේ ලක්ෂ 1 සහ 2 කියලා මේ සලකලා තියෙන්නේ. 1 සහ 2 කියන ලක්ෂ දෙකේ ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් පීඩනයේත් මුළු එකතුව නියතයක්. දැන් බලන්න මේ වෙන්චුරි මානේ මෙතන ප්‍රවාහයේ ගලාගෙන යන ප්‍රවාහයේ පළල වැඩි. එතකොට මෙතනින් වැඩි ප්‍රවාහයක් ගලාගෙන යනවා. මෙන්න මේ A2 කියන ස්ථානයේ පළල අඩුයි. අඩු ප්‍රවාහයක් තමයි ගලන් යන්නේ. හැබැයි මේක අනාකූල ප්‍රවාහයක් හන්දා ස්තරවලට එකම වේගයකින් නෙමෙයි ගලන්නේ මේ ස්තරවලට මෙතනින් ගලාගෙන යන ප්‍රමාණයම මෙතනිනුත් ගලාගෙන යා යුතුයි. අනාකූල ප්‍රවාහයක් නිසා. එතකොට මෙතනින් හිමින් ගියාට ඒ පරිමාවම මෙන්න මේ පටු විවරයෙන් යද්දිත් ඒ පරිමාවම යන්න ඕනේ හන්දා මෙතනදී මේ ගලන ස්තරවල වේගය වැඩි වෙන්න ඕනේ. එතකොට වේගය වැඩි වෙනකොට මෙතනදී ඔය ජල අංශයක චාලක ශක්තිය වැඩි වෙනවා. මොකද ප්‍රවේගය වැඩි වෙනවා. V වැඩි වෙන හන්දා V1ට වඩා V2 වැඩි. එතකොට මේ මෙතන චාලක ශක්තිය වැඩි. දැන් මම මේ පෙන්නන්නේ භාගයක් ρ V වර්ගය කියලා. ඒකට චාලක ශක්තිය වැඩි. මෙතෙන්ට වඩා මෙතන චාලක ශක්තිය වැඩි. ඒකට මෙතෙන්ට වඩා මේ දෙකේ විභව ශක්තිය එකයි. ඒක මුස මට්ටමන්නේ තියෙන්නේ. මෙතන චාලක ශක්තිය වැඩි, මෙතන චාලක ශක්තිය අඩුයි. හැබැයි විභව ශක්තියයි චාලක ශක්තියයි පීඩනයේ මුළු එකතුවක් නියතයක් හන්දා මෙතන විභව ශක්තියෙත් වෙනසක් නැත්නම් මෙතන විභව ශක්තියෙත් වෙනසක් නැත්නම් ඒකමනේ වෙනසක් නැහැ. මෙතන හැබැයි චාලක ශක්තිය වැඩි, මෙතන චාලක ශක්තිය අඩුයි. එහෙමනම් මෙතන දැන් මේ තුනේ මුළු එකතුව නියතයක් වෙන්න ඕනේ නම් මෙතන චාලක ශක්තිය වැඩි වුණා නම් විභව ශක්තියත් නියත නම් මේ දෙකේම මෙතන චාලක ශක්තිය වැඩි වුණා නම් එතකොට මේ තුනේම මුළු එකතුව නියතයක් වෙන්න නම් මෙතන පීඩනය අඩු වෙන්න ඕනේ. මේ P කියන එක අඩු වෙන්න ඕනේ. මම මේ නිකමට මේ තියරිය විස්තර කරන්නේ ඔයාලට මේ භෞතික විද්‍යාවේ තියරිය ඔයාලට වැඩක් නෑ. නමුත් මම මේ ශුද්ධ විද්‍යාවක් හා ව්‍යවහාරික විද්‍යාවක් එකතුව කියන එක පෙන්වන්න කරන්නේ. එතකොට මෙතන පීඩනය අඩු වෙන්න ඕනේ. මෙතන පීඩනය අඩුයි. ඒක තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි තියරිය. ඕක තමයි સિદ્ધාන්තේ. මෙහෙම යනකොට මෙතන මේ නලයක කට කුඩා කරපුවාම මෙතන පීඩනය අඩුයි. ඒක තමයි තියරිය. දැන් මේක තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මේ වෙන්චුරි මානේ ওই පීඩනය අඩු තැන. දැන් මේ ප්‍රවාහය ගලාගෙන යනවා. මේ තියෙන්නේ මේ බින්දු ජල සම්පාදන පද්ධතියක මේ ජලය ගලාගෙන එනවා. ඒක යන්නේ මේක හරහා. මෙතන කරා මේ වහපුවාම මේ මවුස් පොයින්ටර් එක දිහා බලන්න මේක ගෙනියනවා. ඔයාලට පේනවා ඇති මට හිතෙන්නේ. මේ කරා මේ වහපුවාම මේ ජල ප්‍රවාහය යන්නේ මේක හරහා. හරි. දැන් එතකොට මේ කට කුඩා තැනින් යද්දි මෙතන පීඩනය අඩුයි. අඩු පීඩනය හන්දා මේ බාල්දියක දාලා තියෙන ඔන්න ද්‍රව ප්‍රහොර මිශ්‍රණයක්. දැන් මොකද වෙන්නේ? මේ පීඩනය අඩු තැන හන්දා මෙතනින් මේ ප්‍රවාහය උඩට ඇදිලා එනවා. දැන් මේ ගලාගෙන යන ජලයට මේ ද්‍රව පොහොරක් කලවම් වෙනවා. කලවම් වෙච්ච පොහොර කලවම් වෙච්ච ජලය තමයි මෙතනින් ඉදිරියට යන්නේ. එතකොට ගස් වලට වතුරට අමතරව පොහොරක් යනවා. එතකොට අපිට බින්දු ජල සම්පාදන පද්ධතියක ශාක වලට පොහොර දාන්න අවශ්‍ය වුණාම මෙහෙම වෙන්චුරි මානයක් හයි කරනවා මේකට. හයි කළා මොකද කරන්නේ? මේ කරා මේ වහනවා. මේ නලයට අපි ද්‍රව පොහොර බාල්දිය තියලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ද්‍රව පොහොර මේ බුස් ගාලා උඩට ඇවිදලා මේක යනවා. ඔය භාවිතය, ඔය ව්‍යවහාරික භාවිතය. ඒකට කෘෂි කර්මාන්තයේ තියෙනවා ශුද්ධ විද්‍යාව සහ ව්‍යවහාරික විද්‍යාව දෙක. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තියෙන්නේ මේත් මේ භෞතික විද්‍යාවේ સિદ્ધාන්තනේ කම්බයින් අවස්ථාවක එක තියෙන්නේ. භෞතික විද්‍යාවේ, ඉංජිනේරු විද්‍යාවේ නේද? સિદ્ધාන්ත. එතකොට ඒවා භාවිතා කරලා හදලා තියෙනවා. කම්බයින් අවස්ථාවක් නෙමෙයි නැත්තම් සංයුක්ත අසෝනලනයක්. ඔය සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතයේදී ඔකට කියනවා නේද? භූතය කියලා කියනවා නේද? මිනිස්සු නිකන් භාවිතා කරද්දී භූතේ කුඹුරට ආවා වගේ බුස් ගාලා අස්සෙන් ඔක්කොම කපලා ඉවර කරනවා නේද? මිනිස්සු පැය දවස් ගාණක් කපන අස්සෙන් එක පැය භාගයක් ඉවර කරනවා. මේ තියෙන්නේ ඊළඟ එක. මේ රසායන විද්‍යාවේ භාවිතය. යූරියා පොහොර. යූරියා හදන්නේ රසායන විද්‍යාවෙන් સિદ્ધාන්තමය වශයෙන් ගොඩනගලා තියෙනවා. ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් තද පීඩනය සහ උත්ප්‍රේරක යොදාගෙන
ප්‍රතික්‍රියා කරපුවාම ඇමෝනියම් කාබමේට් එහෙම නැත්නම් යූරියා. මේ තියෙන මේ යූරියා මේ රසායනික සූත්‍රය මේ රසායන විද්‍යාවෙන් ගොඩනගපුවා. ඒක මොනවද උත්ප්‍රේරක කොච්චර පීඩනයක්ද? ඒ දේවල් හරියටම දැනගෙන ඒක භාවිතා කරලා මේ යූරියා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක දල සැලැස්මක් මේ ඇඳලා තියෙනවා. එතකොට රසායන විද්‍යාවේ සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කරලා විවහාරිකව ඒක භාවිතා කරලා කෘෂි කර්මාන්තයේදී ප්‍රයෝජනෙට අරන් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මම අර කියපු ජීව විද්‍යාවේ ප්‍රතිසංයෝජිත ජාන තාක්ෂණය කියන එක. ඒකට ජාන කපලා අරගෙන යානයක් කපලා අරගෙන වෙනත් ගහක යානයකට බද්ධ කරන්න පුළුවන් කියලා ජීව විද්‍යාවේ සිද්ධාන්ත මේ වශයෙන් තියෙනවා. මේ එහෙම කළා මේ කැරොටිනයිඩ් වර්ණකයට අදාළ යානිය වෙන කොහෙන් හරි කපලා ගන්නවා කැරොටිනයිඩ් නිෂ්පාදනය වෙන තැනකින්. පිටුණු කැරට් අලේ කියලා. කැරට් අලෙන් කපලා අරගෙන ඒක හයි කරනවා වී ගහේ යාන වලට. හයි කරපුවාම ඔන්න මොකද කරන්නේ වී ගහෙන් කැරොටිනයිඩ් වර්ණකය හදන්න ගන්නවා. එතකොට වී ඇටේ කහ පාට වෙනවා. මේ තියෙන්නේ එහෙම හදපු ගෝල්ඩන් රයිස් කියන එක තමයි. මේ සාමාන්‍ය සහල් මේ තියෙන ඔය හදපු ගෝල්ඩන් රයිස්. එතකොට මේ කැරොටිනයිඩ් වර්ණකයේ අඩංගු විටමින් A වලින් එතකොට මේක උගක් පොහොසත් මේ සහල් වර්ගය. මේ මවට කියන්න ඕන උනේ ඔය ප්‍රායෝගික සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කරනවා කෘෂි කර්මාන්තය. එතකොට කෘෂි කර්මය කියන්නේ ශුද්ධ විද්‍යාවන් වල හා ව්‍යවහාරික විද්‍යාවන් වල එකතුවක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නූතන කෘෂි කර්මාන්තය. දැන් අපි කෘෂි කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා කතා කළා. කෘෂි කර්මාන්තයට අයිති ක්ෂේත්‍ර මොනවද කියලා කතා කළා. මම හිතනවා ඔයගොල්ලන්ගේ ඔළුවේ යම් පටු අදහසක් තිබ්බනම් මේ කෘෂි කර්මාන්තය කියන්නේ මේ උදැල්ලක් කරන් වගා කරන එක විතරයි කියලා. නෑ ඊට එහාට ගිය දෙයක් කෘෂි කර්මාන්තය කියන එක මම හිතනවා ඔළුවේ ඇඳෙන්න ඇති කියලා. ඊළඟට මේ අපි කෘෂි කර්මාන්තය කියන්නේ මොකක්ද? කොයි වගේ දෙයක්ද? මොන වගේ විද්‍යාවන් හා පසුබිමක් තියෙන දෙයක්ද? ඒකට අයිති ක්ෂේත්‍ර මොනවද කියලා කතා කළා. දැන් අපි කතා කරන්න යන්නේ ලංකාව වර්තමානයේදී මොන වගේ අභියෝගයන්ටද කෘෂි කර්මාන්තයේදී මුහුණ දෙන්නේ කියන එක. අංක 1 කාරණේ තමයි පසුගාමී තාක්ෂණය. දැන් ඔයාලට මේ රූපේත් පේනවා ඇති පුද්ගලයෙක් අතින් අරගෙන මේ පොහොර හිනා මට පේන විදිහට කුඹුරකට. ඉතින් ඇත්තටම බහුතරයක් ගොවියෝ මෙහෙමනේ පොහොර භාවිතා කරන්නේ මෙහෙමයි. පොහොර අතින් යොදනවා. ඊළඟට පස් පරීක්ෂා කිරීමක් වගේ දේවල්. දැන් පොහොර කියලා අපි කියන්නේ පසට ලබා දෙන්න ඕනේ ශාක පෝෂක. ඒතකොට දැන් අපි හිතමු ගෙදරක ඕන්න තියෙනවා අපි ගෙදරකට යනවා නෑදෑ ගෙදරකට. නෑදෑ ගෙදරකට අපි අරන් යනවා ආහාර. ඊට වැල් වලට යනකොට අවුරුද්දට ඔය තෑගි ගෙනියනවනේ බිස්කට් පෙට්ටි නේද කෙසෙල් ඇවරි. ඕ වගේ. ඔන්න ගෙදරක තියෙනවා මේ ගෙදර සහල් මිටි දෙක තුනක් තියෙන ගෙදරක්. හරි. ඊළඟට ගෙයි මිදුලේ වරක ගහකුත් තියෙනවා. ඔගේ ගෙඩිත් ඉදිලා වැටිලා බිමක් තියෙනවා. දැන් අපි මේ ගෙදරට නෑදෑ ගමනක් යනවා. අපි අරයි යනවා හාල් කිලෝ එකකුයි වරක ගෙඩියකුයි. ඇත්තටම මේ ගෙදරට මේක ඕනේ. හාල් මිටි 10ක් තියෙන ගෙදරට තව හාල් කිලෝ එකක් ගෙනියන්න ඕනේ. වරක ගෙදර ගහ යට ඉදිලත් වැටලා තියෙනවා නම් වරක ගෙඩියක් අපිත් ගෙනියන්න ඕනේ. නේ. අන්න ඒ වගේ තමයි පොළවේ පෝෂක තියෙනවා නම් අපි අමතර වශයෙන් පෝෂක දෙන එක වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ. ඇත්තට මේක ඒ ගෙදරට කරදරයක් නේද? දැන් වරක මිදුලෙත් ඉදිලා වෙලා තව ගෙඩියකුත් දෙනවා. කරදරයක්. ඇත්තට මේ වගේම තමයි පස්සට. පස්සේ නයිට්‍රජන් තියෙනවා. ෆොස්ෆරස් තියෙනවා. පොටෑසියම් තියෙනවා නම් වැඩිපුර දුන්නොත් එහෙනම් පස්සට ඒක විෂ සහිත වෙන්න පුළුවන්. ඇත්තටම ඔය පොහොර සහනාධාරය යටතේත් ඔය ලොකු විවාදාත්මක මාතෘකාවක් ඔය පොහොර සහනාධාරය කියන එක. නමුත් පොහොර සහනාධාරය නිසාත් මිනිස්සු පොහොර අධික ලෙස භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. මොකද නිකන් හම්බ වෙනවා. මිනිසුන්ට වටිනාකමක් නැහැ. මිනිස්සු එතකොට පස් පරීක්ෂා කිරීමක් කෙරෙන්නෙත් නැහැ. එහෙම තාක්ෂණයක් ගැන ලොකු අවබෝධයකුත් නැහැ. එතකොට ඒක හන්දා මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා රසායනික පොහොර පසට යොදනවා. පසට යොදපුවාම මොකද වෙන්නේ? පසට ඒක විෂ සහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස ආම්ලික වෙන්න පුළුවන්. ඔය ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර වැඩිපුර භාවිත කරලා පස ආම්ලික වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ පසේ තත්ත්වයක් පහළ යනවා. එතකොට තියෙන අස්වැන්නත් තවත් පල්ලෙහා යනවා. එතකොට මිනිස්සු මොකද කරන්නේ? තවත් පොහොර භාවිත කරනවා. එතකොට තවත් තත්ත්වේ නරක වෙනවා. ඉතින් ඒකට මූලිකම හේතුව තමයි ඔය කියන පසුගාමී තාක්ෂණය. එකක් තමයි පස් පරීක්ෂා කරන මධ්‍යස්ථාන. ලංකාවේ තියනවාද කියන්නේ ගොවියන්ට අවබෝධයක් නැහැ. තිබුණත් අවශ්‍ය තරමට නැහැ. මිනිස්සු ඒක කොහෙන්ද ලබා ගන්න කියලා දන්නෙත් නැහැ. ඊළඟට අපි හිතමු දැන් කාලගුණ තත්වයන් ගැන.
ඊට පස්සේ අලුත් ප්‍රභේද ගැන. අලුත් ප්‍රභේද දැන් එකම ප්‍රභේදේ හැම තැනටම ගැලපෙන්නේ නැහැ. වී වල නම් තියෙනවා අහවල් වී ප්‍රභේදයේ තෙත් කලාපයට, අහවල් වී ප්‍රභේදයේ වියලි කලාපයට, මේක මෙන්න මේ වගේ පසකට, මේක මෙන්න මේ වගේ පසකට කියලා. නමුත් හැම භෝගයකටම මෙහෙම තත්ත්වයන් හදන්න තරම් අපේ දියුණු තාක්ෂණයේ දියුණුවක් අනික් රටවල් වලට සාපේක්ෂව හරි අමාරුයි. ඊළඟට තාක්ෂණයේ තිබුණත් මේක ගොවියන්ට භාවිතා කරන්න මම කියන්නේ මේ ආයතනික මට්ටමින් නෙමෙයි සාමාන්‍ය ගොවියන්ගේ මට්ටමින් මේ තාක්ෂණය කියන එක භාවිතා වෙනවා හරි අඩුයි. උදාහරණයක් විදිහට ඔය දැන් ලෝකේ ප්‍රචලිත තාක්ෂණයක් තමයි ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් IoT කියන එක. නමුත් මේ IoT වල ප්‍රායෝගික භාවිතයක් සංකල්පයක් විදිහට ලංකාවේ සහ යම් මට්ටමකට තියෙනවා ඇති ආයතනික මට්ටමින්. නමුත් ගොවියන්ගේ මට්ටමින් මේකේ ප්‍රායෝගික භාවිතාවක් හරි අඩුයි. උදාහරණයක් විදිහට මම මේ වීඩියෝ එකක් ඇඩ් කරලා තියෙනවා IoT ගැන. අපි ඒක පොඩ්ඩක් බලලා ඉමු. Digital technology such as the Internet of Things is driving change in agriculture. So, what is the Internet of Things and what does it mean for farmers? The Internet of Things, or IoT, refers to devices or things that are embedded with a sensor so they can measure and transmit data via a network. මේ IoT කියන්නේ ඇත්තටම මේ දේවල් ඔය මොබයිල් ෆෝන් ඊට පස්සේ කැමරා මේ වගේ දේවල් වල සෙන්සර් සංවේදක හයි කරලා ඒවා මගින් දත්තයන් ලබා ගන්න සහ ඒවා එකිනෙකා අතර හුවමාරු කර ගැනීම තමයි සරල කතන්දරේ IoT කියලා කියන්නේ. Devices can mean anything from pumps, sheds and tractors to weather stations. Essentially, IoT means these physical devices can send and receive information via the internet. ඒ කියන්නේ මේ අන්තර්ජාලය හරහා මේ භෞතික උපකරණ වලට තොරතුරු ලබා ගන්න සහ තොරතුරු ලබා දෙන්න තියෙන හැකියාව තමයි ඔය IoT එකේදී භාවිතා වෙන්නේ. On farms, IoT allows devices across a farm to measure all kinds of data remotely and provide this information to the farmer in real. ඒ කියන්නේ ගොවි පොළවල් වල මේක භාවිතා වෙන්නේ දුර ඉඳලා. දැන් අපි හිතමු ඈත අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට උනා. මේ අන්තර්ජාලය භාවිතා කරලා දත්තයන් කාලගුණ දත්තයන්, පසේ තත්ත්වයන් පිළිබඳ දත්තයන්, ඊට පස්සේ සුළඟ තත්ත්වයන්, ඊට පස්සේ වෙළඳ පොළ තත්ත්වයන් වගේ දත්ත ලබා ගන්න සහ තමන්ගේ ප්‍රදේශයේ තියෙන දත්ත අන්තර්ජාලයට එකතු කරන්න. Real time. IoT devices can gather information like soil moisture, chemical application, dam levels and livestock health. ඒ කියන්නේ මේවට එකතු කර ගන්න පුළුවන් පසේ තියෙන පෝෂක තත්ත්වයන්. ඊට පස්සේ soil moisture කියන්නේ පසේ තියෙන තෙතමන තත්ත්වය. As well as monitor fences, vehicles and weather. Information generated by IoT devices allows farmers to track farm operations and performance, make better informed decisions to improve farm productivity and yield, and respond more quickly to their conditions, saving time and money. ඒ කියන්නේ මේ හරහා ලැබෙන තොරතුරු හරහා It's putting the හරි ඉක්මනට තීරණ ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් කිරිවල තත්ත්වය පිළිබඳ මේ හරහා සංවේදක හරහා තොරතුරු ලබා ගත්තා යම් විදියකට එළදෙනකින් ගත්තු කිරිවල කැටි ගැසීමක් එහෙම නැත්නම් රුධිර පැල්ලම් තියෙනවා නම් මොන වගේ තත්ත්වයක්ද මොන වගේ ලෙඩක්ද මෙයාට හැදිලා තියෙන්නේ මේක වහාම අඳුර ගන්න පුළුවන්. ඊළඟට පසේ තත්ත්වයන් ගැන කිසියම් ගොවියෙකුට දැනගත්තොත් එහෙම පස ආම්ලික වෙලා කියලා දැනගත්තොත් එහෙම ආම්ලික තත්ත්වයක් ඇති. එතකොට ඒකට වහාම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න කාලගුණ තත්ත්වයන් වෙනස් වෙගෙන එනවා නම් හිතන්න දැන් මේ අපිට මේ පහුගිය දවස්වල දැක්කයි මහා විශාල කුණාටු තත්ත්වයක් ආවා. ඉතින් ඊට කලින් කවුරු හරි කෙනෙක් වපුරලා තිබ්බනම් පුරන්න ලෑස්ති වෙලා හිටියනම් එයාට වහාම තීරණය වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට වගා හානි වගේ දේවල් අවම කරගන්න පුළුවන්. ඊළඟට වෙළඳ පොළ තත්ත්වයන් දැන් අපි දැක්ිනා ලංකාවේ බහුතරයක් අය වට්ටක් අහෙම මතක ඇති පහුගිය කාලවල විකුණ ගන්න බැරුව නිකන් වෙළඳ පොලේ විසි කරලා දාලා යනවා. දන්සැල් දෙනවා නේද? අර කාගිල්ස් වගේ ආයතන වලින් මතක ඇති අපි බඩු ගන්නකොට වට්ටක්ක කෑල්ලක්
නිකන් දුන්නා මේ රුපියල් 500ට දෙයිද කොහෙද බඩුව ගත්තාම වට්ටක කෑල්ලකුත් දුන්නා ඒ ගොවියන්ට ආධාරයක් විදියට මම කියන්නේ ඒ වගේ කියන්නේ ගොවියෝ ඒ මට්ටමට අසරණ වෙන්නේ නැහැ හරියටම වෙළඳපොළ ගැන තීරණ ගන්න පුළුවන් තොරතුරු එයාලට ලැබුණා නම් හෝ ලබා ගත්තා නම් මේ විදිහට අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගන්න ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වගේ තාක්ෂණයන් ප්‍රචලිත වෙලා තිබ්බනම් මෙයාලට මේ තරම්ම ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙනවා. The data behind the all-important farmer gut instinct, whether that be knowing when to check on water supply to a trough, how much fertilizer to apply to a crop, ඒ කියන්නේ මෙයාලා කියන්නේ දැන් මේ කියන්නේ දැන් පසේ තියෙන soil moisture එක. තෙතමන තත්ත්වය දැනගත්තා නම් කොච්චර වතුර දෙන්න ඕනද මේ ශේත්‍රයට. නේද? අනවශ්‍ය විදිහට වතුර දීලා වතුර නාස්ති කරන්න අඩුකුත් නැහැ නේ වේලි කලාපේ වගේ නම් වතුර හරි අඩුයි. හරිද? කොච්චර වතුර ආද යවන්න ඕනද? මෙච්චර වතුර යවන්න කියලා එතකොට පස්සේ අපි හිතමු වතුර ජල සම්පාදන පද්ධතියක් තියෙනවා ඒක විසිරි ජල සම්පාදනය ඩ්‍රිප් ඉරිගේෂන් වෙන්න පුළුවන් බිඳු ජල සම්පාදනය වෙන්න පුළුවන් නැත්නම් ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් ඒ කියන්නේ විසිරි ජල සම්පාදන ක්‍රමයක් වෙන්න පුළුවන්. එතකොට මේකට දත්ත ලබා දෙනවා මෙන්න මෙච්චර ජල ප්‍රමාණයක් නිදහස් කරන්න කියලා. එතකොට ජලය අපතේ යාම අඩුයි. එතකොට ජලය නැතිවීම නිසා ඇති වෙන ගැටලු අඩු වෙනවා. ඊළඟට පස්සේ තියෙන පෝෂක තත්ත්වය හරියටම දැනගත්තා නම් එහෙමනම් මේ ශාකයට අවශ්‍ය මෙන්න මෙච්චර නයිට්‍රජන් ප්‍රමාණයක් එමනම් යූරියා මෙච්චර ප්‍රමාණයක් තමයි දෙන්න ඕනේ. මෙච්චර කිලෝ ගණන්. ඒතකොට අනවශ්‍ය විදියට පොහොර භාවිතයත් අඩු වෙනවා. පස්සේ තත්ත්වේ නරක වීමත් අඩු වෙනවා. ඊට පස්සේ පොහොර සඳහා යන වියදමත් අඩු වෙනවා. කුම ගැටලු වෙලා තියෙන්නේ ඕනේ. අධික අපි ඩොලර් ප්‍රමාණයක් වැය කරනවා ලංකාවේ තියෙන පොහොර ආනයනය කරන්න. ඒතකොට මෙන්න මේ වගේ ගැටලු මූලික ගැටලු හන්ද තමයි තාක්ෂණික ගැටලු හන්ද තමයි. පසුගාමී තාක්ෂණය හන්ද තමයි මේ සියලු ගැටලු ඇති වෙලා තියෙන්නේ මූලික වශයෙන්. and which ewe to check during lambing. The Victorian Government is committed to driving the uptake of digital technology, including IoT, in agriculture. To support this, Agriculture Victoria is rolling out a $12 million on-farm Internet of Things trial. The රජයන් මේ තරම් විශාල මුදලක් මේ පවුන් මිලියන 12ක් ඩොලර් මිලියන 12ක් වැය කරලා තියෙනවා. මේ IoT තාක්ෂණය ගොවිපළ වලට හඳුන්වා දෙන. මේක මුදල් නාස්තියක් නෙමෙයි. අතරම දැන් අපි හිතමු දැන් පොහොර සහනාධාරය වගේ එකක් දෙනකටට ලොකු මුදලක් අපි වැය කරනවා. ඒ ගොවියාගේ දියුණුව වෙන. ඉතින් ඒ වගේම මේ වගේ දෙයකට ලොකු මුදලක් වැය කළා කියන්නේ ඇත්තට මේක අපතේ යamak නෙමෙයි. මේක එක්තරා විදිහක ආයෝජනයක්. සම්පත් නිසි පරිදි කළමනාකරණය වෙන්න උදව්වක්. trial is part of the government's plan to increase digital connectivity and usability in regional Victoria. IoT infrastructure is being set up in 4 trial regions to enable farmers in sheep, cropping, dairy, and horticulture to work with technology providers to investigate how IoT technology can benefit farmers. The trial will test the on-farm impact of IoT, support Victorian farms to become IoT enabled, and help place Victorian farmers at the forefront of the digital agriculture revolution. Are you ready to investigate the next frontier of agriculture? Find out how you can get involved at agriculture.vic. හරි. ඒ තමයි මම ඉස්සර කරපු එක ගැටලුව. පසුගාමී තාක්ෂණය ඔයිට අමතරව දැන් ඔය තරම් දුර ගිය තාක්ෂණයක් වෙන්න ඕනේ නැහැ. අඩුම ගානේ අසන කල් තබා ගැනීමේ තාක්ෂණයන් පවා හරිම දුර්වල මට්ටමක තියෙන බවක් තමයි අපිට දැකපුවාම පේන්නේ. උදාහරණයක් විදිහට අර වට්ටක් අහෙම මම කිව්වේ අර උදාහරණෙට එක්කෝ විසි කරන්න උනා එක්කෝ නිකන් දෙන්න උනා නේද? ඊළඟට පසුවස්සවන තාක්ෂණය වගේ දේවල් ගත්තොත් එහෙම අපිට ඔය දඹුල්ල වගේ වේයන්ගොඩ වගේ ආර්ථික මධ්‍යස්ථානයකට ගියොත් බලාගන්න පුළුවන් කොයිතරම් එළවලු ප්‍රමාණයක් පසුවස්වනු හානියන්ද. ඒ කියන්නේ ප්‍රවාහනයේදී අලෙවිකරණයේදී වෙන තැලීම් වගේ පසුවස්වනු හානියන්ද කොයිතරම් එළවලු ප්‍රමාණයක් අහක දාලා තියෙනවද? ඒකට සාමාන්‍යයෙන් මුළු නිෂ්පාදනයෙන් 20%කට 30කට ආසන්න ප්‍රමාණයක් ওই විදිහට හානි වෙලා යනවා. ඒකට මෙන්න මේ හානි වීම අඩු කර ගැනීමේ තාක්ෂණයක් තිබ්බනම් එතකොටත් ඔය මිල තත්ත්වයන් පාලනය කිරීම අසන අපතේ යාම් වගේ දේවල් පාලනය කර ගන්න පුළුවන්. ඒකට මූලික කාරණයක් තමයි පසුගාමී තාක්ෂණය කියන එක කෘෂි කර්මාන්තයේ මුහුණ දෙන මූලික අභියෝගයක්. ඊට පස්සේ ඩ්‍රෝන තාක්ෂණය. දැන් රොබෝවරු භාවිතා කරලා ඩ්‍රෝන තාක්ෂණයෙන් වගාවල් වල අස්වැන්න නෙලීම් කටයුතු. ඊළඟට රෝපණ කටයුතු. ඊට පස්සේ
පලිබෝධනාශක වගේ දේවල් ලිහින කටයුතු. සාමාන්‍යයෙන් ලංකාවේ නම් මේක යම් මට්ටමකට දැන් යම් මට්ටමකට ඔය පෞද්ගලික ආයතන වලින් භාවිතා කරමින් සහ ජනප්‍රිය කරමින් තියෙනවා. යම් මට්ටමකට මේ තාක්ෂණය හඳුන්වලා දීලා තියෙනවා විශේෂයෙන්ම ඔය මේ පැල සිටවීමේ යන්ත්‍ර. විශේෂයෙන්ම ඔය ගොයම් පැල සිටවීමේ යන්ත්‍ර ඊළඟට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරලා පලිබෝධනාශක ඊට පස්සේ රසායනික පොහොර, දියර පොහොර වගේ දේවල් ලිහින සඳහා යම් මට්ටමකට භාවිතා වෙනවා. නමුත් ලංකාවේ තියෙන මූලිකම ගැටලුවක් තමයි මේ කෘෂි කර්මාන්තය ආශ්‍රිතව ශ්‍රමිකයෝ හිගියත් මූලිකම ගැටලුවක්. ඉතින් ඒකටත් හොඳම විසඳුමක් තමයි ඔය තාක්ෂණික භාවිතාව. ඊට පස්සේ සැපයුම් දාමය කියන්නේ ගොවියාගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා එනකොට තියෙනවානේ සැපයුම් දාමයක්. ගොවියා ඊට පස්සේ ගොවියාගේ මිලදී ගන්නවා අතරමැදියෝ යම් ප්‍රමාණයක්. ඒ අතරමැදියෝ ඔක ලබා දෙනවා තොග වෙලෙන්දට, තොග වෙලෙන්ද ලබා දෙනවා සිල්ලර වෙලෙන්දට, සිල්ලර වෙලෙන්ද ලබා දෙනවා ඊළඟට පාරිභෝගිකයාට. ඉතින් එතකොට ඔන්න ඔය සැපයුම් දාමේ විවිධ අවස්ථා අතරමැදියෝ ගසා කරනවා කියලා කියන්නේ ඔය බහුතරයක් කියන අතරමැදියෝ ගසා කරනවා. ගොවියට අඩු මුදලක් කියන්නේ පාරිභෝගිකයාට වැඩි මුදලකට මේක මිලදී ගන්න වෙනවා කියලා. ඇත්තටම මේක වෙන්නේ මේ සැපයුම් දාමේ ගසා කෑමකටත් වඩා ඔක අකාර්යක්ෂමතාවය. දැන් ඔන්න ගොවියෝ වවන කිසියම් භෝගයක් වවනකොට අවශ්‍ය ප්‍රමාණයට එහා වැවුවොත් අවශ්‍ය ප්‍රමාණය දැන් ලංකාවට අවශ්‍ය පරිමාණයට වඩා මේ භෝගේ වැවුනොත් එතකොට ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණාම මිල පහළ යනවා. ඊට පස්සේ ඊළඟ කන්නේ ඔන්න මේගොල්ල මේක වවන්නේ නැහැ. දැන් මිල පහළ ගියා. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණය තරම් වැවිලා නැහැ. ඔන්න එතකොට ඉහළ ඉල්ලුමක් එනවා. එතකොට මිල ඉහළ යනවා. එතකොට තොග ගබඩා කරගෙන තිබ්බනම් ඊළඟ කන්නේ තොග ව්‍යාපාරිකයෝ. එතකොට අර තිබිච්ච තොග ඉහළ මිලකට දෙනවා. එතකොට අන්න එහෙම අකාර්යක්ෂමතාව නිසා මේ දේවල් ඇති වෙනකොට ඊළඟට පිට රටින් ආනයනය කිරීම. සමහර භාණ්ඩ පිට රටින් ආනයනය කරනවා. එතකොට හරි අවබෝධයක් නොතිබ්බොත් මේ අස්වැන්න නෙලන අවස්ථාවේදී ආනයනය කළොත් හෝ ආනයනය කරලා ගබඩා කරලා තියාගෙන ඉඳලා අස්වැන්න නෙලන අවස්ථාවේදී හෝ අස්වැන්න අඩු අවස්ථාවකදී මේක නිදහස් වුණොත් එහෙම එතකොට මිල පහළ යාමකට හේතුවක් වෙනවා. එතකොට අර ගොල්ලන්ගෙන් අඩු ගානට තමයි ගොවියාගෙන් නිෂ්පාදන මිලදී ගැනීමක් සිදු වෙන්නේ. ඊළඟට තවත් සැපයුම් දාමේ අකාර්යක්ෂමතාවයට හේතුවක් තමයි මේක නිසි පරිදි ශ්‍රේණිගත නොවුනොත්. නේද? අස්වැන්න නිසි පරිදි ශ්‍රේණිගත නොවුනොත්. එතකොට ඒ අස්වැන්නේ ගුණාත්මක බව පිළිබඳ පහළ යාමක් වෙනවා. එතකොට ඒ ගොවියට ලැබිය යුතු නිසි මිල හොඳම තත්ත්වය දැන් හිතන්නකෝ ගස් ලැබුවෝ අඹ කියලා. අඹ පොඩි ගෙඩිත් තියෙනවා, ලොකු ගෙඩිත් තියෙනවා, අඹ ලොකු ගෙඩිත් තියෙනවා, පොඩි ගෙඩිත් තියෙනවා. ශ්‍රේණිගත නොවුනොත් ඔක්කොම කලවමේ එකම මිලකට තමයි ගන්න. මේක හොඳට ශ්‍රේණිගත කරලා විකුණුවොත් එතකොට අර ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වලට ඉහළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්. එතකොට මොන ඔය විදිහට මහා ලොකු තාක්ෂණයක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ තාක්ෂණය වුණත් භාවිතා කිරීමේ දුර්වලකම් හන්දා. එතකොට පසුගාමී තාක්ෂණය කියලා කියන්නේ මේ තාක්ෂණය කියන එක මේක IoT කියන එකෙමත් ලංකාවේ නැතුව නෙමෙයි. නමුත් මේක භාවිතා කරන්න මේගොල්ලෝ පෙළඹෙනවා අඩුයි. එක්ක මේගොල්ලන්ගේ නොදැනුවත්කම නැත්තම් අර ඒක භාවිතා කරන්න තියෙන අකමැත්ත නිසා පසුගාමී තාක්ෂණය අන්ත අකාර්යක්ෂමතාවයට පත් වෙලා තියෙන කෘෂිකාර්මිකාංශයේ නිෂ්පාදනය. ඊළඟට උපරිම අස්වැනු විභවය කරා ළඟා නොවීම. ඊළඟට මේ පින්තූර දෙක දැකපුවාම මේ කතන්දරේ වලට පේනවා ඇති. දැන් V වගේ එකක් ගත්තොත් නම් බොහෝ දුරට ලංකාව ගත හැකි උපරිම අස්වැනු විභවයට ආසන්න තත්ත්වයක ඉන්නවා. හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 4.5ක විතර අස්වැන්නක් V වලින් ලබා ගන්න. නමුත් චීනයේ වගේ රටක් ගත්තොත් එහෙම ඉහළ අස්වැන්නක් ගන්නවා. වැඩි ඉහළ අස්වැන්නක් ගන්නවා. නමුත් එතනදී වෙලා තියෙන්නේ අපි උපරිම අස්වැනු විභවයට ළඟා නොවීම නෙමෙයි. චීනය වගේ රටවල් වල දවසේ ආලෝකය ලැබෙන කාල සීමාව වැඩි. ආලෝකය ලැබෙන කාල සීමාව අවුරුදු එක්තරා කාලයක වැඩි. එතකොට ඒ කාලේ මේ ආලෝකය ඒ කතාව හන්දා චීනයේ ඉහළ අස්වැන්නක් ඒකක වර්ග ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන්. නමුත් ලංකාවේ කොයිතරම් කළත් දවසකට පැය 12යි උපරිම ආලෝකය ලැබෙන්නේ. එතකොට අපි මේ කලින් කාලගුණේ පාඩමේදී කතා කළා මේක. එතකොට අපිට ලබාගත හැකි විභව අස්වැන්නක් තියෙනවා. මේ මට්ටමට V වගාවේදී නම් යම් මට්ටමකට ආසන්න වෙලා තියෙනවා.
නමුත් පොල් වගේ භෝග ගත්තොත් එහෙම එකක් ඉහළ අස්වල ලබා දෙන ප්‍රභේද ලංකාවේ ගණ්ඩ අඩුයි. දැන් ඔය පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් CRI 65 64 ඊළඟට කප්සෙත කප්රුවන වගේ ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවා. නමුත් මේවා අවශ්‍ය තරමට ගන්න නැහැ. පුද්ගලයෙක් ගන්න ගියොත් එහෙම කොහොමදවත් පැල 30කට එහා ප්‍රමාණයක් වර්තමානයේදී ලබා ගන්න අමාරුයි. මොකද මේ පොල් කියන ඒවා හයිබ්‍රිඩ් කියන්නේ මේ දෙමුහුන් තාක්ෂණය භාවිතා කරලා හදද්දී ඒක ලේසි නෑ. මොකද පොල් ස්වභාවයෙන්ම පරපරාගණය වෙන්න හැදිලා තියෙනවා. ඉතින් එතකොට දෙමුහුන් කරණය කරනවා කියන එක ලේසි නෑ පොල් වල. මොකද වෙන පොල් ගස් වල පරාගය වෙදිලා මේ දෙමුහුන් කරණය කරන වත්තකට වැටුනොත් එහෙම අපිට අවශ්‍ය පොල් ප්‍රභේදය නෙමෙයි එන්නේ. ඒක හන්දා ඒ හරි අමාරුයි. අවශ්‍ය තරම් මේ ප්‍රභේද නිපදවන්න සහ ඒවා බෙදා හරින්න. ඉතින් ඒක හන්දා දැන් මේ උදාහරණයෙන්ම පේනවා. දැන් මේ ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ තියෙන පොල් ගහේ එක වල්ලක ගෙඩි සාමාන්‍යයෙන් 20ක් 30ක් විතර තියෙනවා. මේ වම් අත පැත්තේ තියෙන ගහ උසයි ගොඩක් උසයි සහ එක වල්ලක ගෙඩි 4ක් 5ක් විතර තියෙන. ඉතින් ඒකට අක්කරයකින් ගන්න පුළුවන් පොල් ප්‍රමාණය හුඟක් අඩුයි. ඒතකොට ඊළඟට මේවට පොහොර භාවිතය කිරීම. පොල් වගාවේදී හුඟක් දුරට අඩුයි. ඊළඟට ගසේට කාබනික ද්‍රව්‍ය ලබා දී. ඒ වගේ දේවල් ගැන දැනුවත් වීම හුඟක් දුරට ගොවියන්ගේ අඩුයි. එතකොට ඒක හන්දා අපිට ඒකක වර්ග ප්‍රමාණයකින් ගන්න අස්වැන්න නෙමේ හුඟක් වෙලාවට ගන්න ඊට වඩා අඩු අස්වැන්නක්. ඉතින් එතකොට මේක හන්දා උපරිම අස්වැන්න විභවය කරා ළඟා නොවිලා තියෙන හන්දා. ඒකට තියෙන්නේ අවශ්‍ය තරම් නිෂ්පාදනයක් නැහැ. ඒකට අවශ්‍ය තරම් නිෂ්පාදනයක් නැති වෙනාම ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි. එතකොට මිල විශාල වශයෙන් ඉහළ යනවා. මිල විශාල වශයෙන් ඉහළ යනකොට මොකද කරන්න වෙන්නේ? එක්කෝ ඒ දේවල් පිට රටින් ආනයනය කරන්න වෙනවා. පිටරටින් ආනයනය කළොත් අනිත් පැත්තට ගොවියට මේක අලාභදායී ගොවි තැනක් වෙනවා. කියන්නේ විශාල නිෂ්පාදන වියදමක් වැය කරනවා. වැය කරලා අඩු මිලකට දෙන්න වෙනවා. ඒකට එක්කෝ ගොවියයි ගොවි තැනින් අයින් වීමක් සිද්ධ වෙනවා. ඒක හන්දා මේකත් එක ගැටලුවක්. උපරිම අස්වනු කරා විභවය කරා ළඟා නොවීම ඇත්තටම මේකෙදි නම් ගොවියාගේ සහ කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවල කියන්නේ කෘෂිකර්ම නිලධාරීන් ඉන්න ගෙවල් වලට ඇවිදලා විස්තර කරන අය ඊළඟ තොරතුරු පත්‍රිකා මගින් එහෙම නැත්නම් ටීවී එකෙන් පාත්තරෙන් කොහමරි ගොවියන් දැනුවත් වීම කෘෂිකර්ම ව්‍යාප්ති සේවා කියන්නේ ඒකයි. අනේ ව්‍යාප්ති සේවාවල කාර්යභාරයෙන් සහ ගොවියන්ගේ මැදිහත් වීම ගොවියන්ගේ උත්සාහයෙන් සහ නීති තාක්ෂණික දැනුම ලබා ගැනීමෙන් මේ தත්ත්වය මගහර ගන්න පුළුවන්. ඊළඟට කෘෂි පර්යේෂණ වලටත් මේකේ විශාල කාර්යභාරයක් පැවරෙනවා. එද උසස් අස්වනු ලබා දෙන නව ප්‍රභේද හඳුන්වා දීම, ඒවා වැඩි දියුණු කිරීම, රෝග වලට ඔරොත්තු දෙන ප්‍රභේද ගොඩනැගීම. දැන් ඔය කප්රුවන වගේ ඒවා කියන්නේ අලුතෙන් ගොඩනගපුවා. පොල් පර්යේෂණ ආයතනයෙන් අලුතෙන් ගොඩනගපුවා. ඉතින් එහෙම ප්‍රභේදයක් ගොඩනගන එක කෘෂි කර්ම පර්යේෂණාංශවල කාර්යභාරය. ඊට පස්සේ මේ ප්‍රභේදය ගොඩනගපුවාම මේක පිළිබඳව දැනුවත් කරන එක කෘෂි කර්ම ව්‍යාප්ති සේවාවල කාර්යභාරයක්. එහෙම දැනුවත් වුණාම මේක භාවිතා කරන එක ගොවියන්ගේ කාර්යභාරයක්. ප්‍රභේද විතරක් නෙවෙයි තාක්ෂණයත් එහෙම. හිතන්නකෝ පොල් සඳහා ඊට පස්සේ හිතන්න ඔන්න මැටි කල වැළලීමේ තාක්ෂණය දැටත් භාවිතා වෙන එක. වියලි කලාපේ පොල් ගස් මැරෙනවා වේලෙන පායන කාලේට. ඒතකොට මේක මැරෙනවා නම් එතකොට මෙන්න පොල් ගහ වටේට මැටි කල දෙකක් වලලන්න. මේකේ ජලය දාලා වහලා තියන්න. එතකොට මේකෙන් දිය සීරාව ඇදිලා එනවා පොල් ගහට. එතකොට ගහ මැරෙන එක අඩු වෙනවා වියලි කාලේදී. එතකොට මේක තාක්ෂණය හඳුන්වා දෙන්නේ පර්යේෂණ අංශවලින්. ඊපස්සේ මේක ව්‍යාප්ත කරන්නේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවයෙන්. ඒක භාවිතා කිරීම වගේම තියෙන ගොවියට. ඉතින් ඔය තුන් දෙනාගේ මනා සංකලනයකින් තමයි මේ උපරිම අස්වනු විභවය කරා ළඟා වීම නොවීම කියන ගැටලුව මගහර ගන්න උත්සාහ කළ යුත්තේ. ඊළඟට අහිතකර දේශගුණ බලපෑම් කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැටලුවක්. දැන් අපිට පහුගිය දවස්වල විශාල කුණාටුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද? විශාල ජල ගැලීම් හැමතැනම අධික වර්ෂාව. ඒක නිසා එළවලු අස්වැන්න කුණු වීමක් සිද්ධ වුණා. ඒක දේශගුණික බලපෑම්. ඉතින් දේශගුණික බලපෑම් කියන ඒවා අපිට හරි අමාරුයි මගහැර ගන්න. විශේෂයෙන්ම වියලි කලාපේ. දැන් මේ පින්තූරේ තියෙනවා මේ වැව් පිට්ටනියක්. ඒකෝර මේක භෝග වගාවට නෙමෙයි. සත්ව පාලනයටත් බලපානවා. ඒකයි මම මේ පින්තූරේම දැම්මේ. දැන් ගවයින්ට අවශ්‍ය සත්ව ආහාර. සත්ව ආහාර පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ අහිතකරක දේශයෙන්. සත්වයින්ටත් ඒක බලපාන්න පුළුවන් අහිතකර විදිහට භෝග වගාවටත් බලපාන්න පුළුවන්. මේවත් ලංකාවේ පවතින ගැටලු. ඉතින් මේකට මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අර වගේ ඉහළ තාක්ෂණයන් භාවිතය. මම අර කිව්වේ IoT වගේ කියන්නේ
අවශ්‍ය කාලගුණික හා තත්ත්වයන් පිළිබඳ කලින් දැනුවත් වෙලා ඒකට සූදානම් වෙන්න පුළුවන්. වැස්සක් එනවා නම් ඔන්න ඒකට වගා කටයුතු ඔන්න අපි වපුරන්න තියෙනවා කියන්නේ. පහු කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ඒව මග හැර ගන්න තාක්ෂණ මේ තියෙන්නේ මම අර කියපු මැටි කල වැලලීමේ තාක්ෂණ මේ කල ගෙඩියක් වලලලා තියෙනවා. මේ මවුස් පොයින්ටර් එක ගෙනියනවා පේනවා ඇති. මේක ඊට පස්සේ ජලය දාලා තියෙන මේ වටේට පැල හොඳට හැදිලා තියෙනවා පේනවා ඇති. එතකොට මේ සරල තාක්ෂණයන් මහා ලොකු වේදමක් යනවා නෙමෙයි. ඊළඟට මේ අපිට ගැළපෙන තාක්ෂණයන් භාවිතා කරනවා. මේ අපේ ලංකාවට අවශ්‍ය තරම් හිරු එළිය වෙනවා. එතකොට මේ බිඳු ජල සම්පාදන ක්‍රමයක් මේ හිරු එළිය භාවිතා කරලා විදුලිය භාවිතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට විදුලියට මිලක් ගියාම ඒකත් ගොවියට කරන්න වෙනවනේ. මේ නිකන් හම්බ වෙන හිරු එළිය භාවිතා කරලා තියෙනවා. අපේ තාක්ෂණය අපිට ලැබෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරලා තියෙනවා. හිරු එළිය නිකන් ලැබෙන්නේ. ඒක භාවිතා කරලා බිඳු ජල සම්පාදනය සඳහා යොදාගෙන තියෙනවා. එතකොට මෙයාට මේ සඳහා දරන්න වෙන පිරිවැය හරි අඩුයි. මූලික වියදමක් දරන්න වෙනවා මේ පද්ධතිය ස්ථාපිත කරන්න. හැබැයි පවත්වාගෙන යන වියදම හරි අඩුයි. ඊළඟ මේ බිඳු ජල සම්පාදනය වගේ ඒවා. ගොඩක් පායනවා නම් ජලය අඩුයි නම් අඩු ජල ප්‍රමාණයක් භාවිතා වෙන බිඳු ජල සම්පාදන ක්‍රම වගේ තාක්ෂණයට යන්න පුළුවන්. මේ හිතකර දේශගුණික බලපෑම ආවු කරන්න. ඊළඟට මෙතනින් තවත් දෙයක් කියන්නේ මේ අපි තාක්ෂණය කියලා අපිට නොගැලපෙන තාක්ෂණයන් භාවිතා කිරීම කල යුතුත් නෑ. දැන් ඔය හුඟක් අය ඔය පොලිටනල් එහෙම නැත්නම් ග්‍රීන් හවුස් ගැන කතා කරනවා. තාක්ෂණය කිව්ව ගමන් හුඟක් අයට මතක් වෙන්නේ ඕකනේ. පොලිටනල් නැත්නම් ග්‍රීන් හවුස් හැටි. පොලිටනල් සහ ග්‍රීන් හවුස් කියන්නේ ශීත රටවල භාවිතා කරන තාක්ෂණයක්. ඒලාට ශීත කාලේ වගා කරන්න අමාරුයි. කියලා සීතලක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඉහළ උෂ්ණත්වයක් ජනිත කරගන්න. ඉහළ උෂ්ණත්වයක් ජනිත කරන්න ඒගොල්ලෝ ග්‍රීන් හවුස් එහෙම නැත්නම් හරිතාගාර හෝ පොලිටනල් භාවිතා කරනවා. පොලිතීන් ගෘහ. ඉතින් එහෙමයි කියලා අපේ රටවල කෙලින්ම මේ වියලි කලාපයේ හෝ හරිතාගාර හෝ පොලිතීන් ගෘහ එහෙම නැත්නම් පහත රට දෙත් කලාපයේ ඕවා පාවිච්චි කළොත් අපිට තියෙන ප්‍රශ්නේ අපිට උෂ්ණත්වය වැඩි එකයි. උෂ්ණත්වය වැඩි එකයි. ඉතින් තවත් උෂ්ණත්වය වැඩි කරගෙන ඊට පස්සේ උෂ්ණත්වය අඩු කරන්න ඇතුලේ කූලින් ෆෑන් දාන්නයි වතුර කියන තාක්ෂණයක් දාන එක තවත් පිළිවැය වැඩි වෙනවා. එහෙම කියලා මම කියන්නේ මේ ගැළපෙන තාක්ෂණයක්. ගැළපෙන තාක්ෂණයන් භාවිතා කිරීම තමයි කළ යුත්තේ. මේ උදාහරණ මම දාලා තියෙන්නේ. සූර්ය ආලෝකයේ ශක්තිය භාවිතා කළ තමයි මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ සරල තාක්ෂණය මැටි කල වැලලීම. එතන බිඳු ජල සම්පාදනය. ඒ වගේ අපිට උචිත ගැළපෙන තාක්ෂණයන් භාවිතා කරලා අපිට දේශගුණය වෙනස් කරන්න බෑනේ. අහිතකර දේශගුණ තත්ත්වයන්ගේ බලපෑම කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟ ගැටලුව තමයි ඥාන කිටුව ෂය වියාම. දැන් මේ රූප ටික බලන්නකෝ. බලපුවාම ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ ඔය රෙඩ් ලේඩි කියන අලුතෙන් හඳුන්වලා දෙන මේ හයිබ්‍රිඩ් වර්ග. හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුන් වර්ග. දෙමුහුන් තාක්ෂණය භාවිතා කරලා මේ දිග වැටකොළු, ලොකුවට ගෙඩි හැදෙන තක්කලි ගස්, ඊළඟට මේ කිලෝ peer ගස්. හරි බලන්නකෝ මේ. මේවා දැක්කම අපේ මනසටත් වැටලා තියෙන මේකනේ. දැන් අපි කැමති ලොකුවට හැදෙන, ලස්සනට ගෙඩි හැදෙන එළවලු වර්ග වලට, පළතුරු වර්ග වලට. අපි දැක්කම අපි මේවා කවුරුත් එහෙමනේ කැමති. මේ බීජ අපිට හැබැයි ගන්න වෙන්නේ කඩේ සල්ලි දීලා. එතකොට අපි මේ වර්ගන වගා කරනවා. ඊළඟ කන්නේත් අපි වගා කරනවා. ඔහොම දිගටම ගන්න මේ කඩෙන් ගන්න බීජ. එතකොට අපේ තියෙන දේශීය බීජ වර්ග අපි භාවිතා කරන්නේ නැහැ. ඒවා තියනවා නම් දැන් ඔය මේ මම දාලා තියෙනවා මේ ඇඹුල් peer ගහක රූප තනන වතු වල තියෙනවා මේවා කපලා අයින් කරනවා. කපලා අයින් කරනවා සුද්ධ කරලා ඊට පස්සේ එතන තමයි වගා කරන්නේ. ඒක තමයි ඇඹුල් peer ගහ කපලා අයින් කරලා මේ කිලෝ peer ගහ හිටවනවා. ඉතින් ලොකුවට ගෙඩිත් හැදෙනවා. ගෙඩිත් වැඩිපුර හැදෙනවා. රසෙනුත් වැඩි. ඉතින් ඒක හිටවනවා. ඊළඟ මේ අල වර්ග මේ දේශීයව තිබිච්ච අල වර්ග දැන් හුඟක් ඒවා හොයාගන්න අමාරුයිනේ. ඔය කහට අල, ඉන්නල, හිඟුරල අපිට හොයාගන්න අමාරුයි. අපි හොයන්නේ හුඟක් අර්ථාපල. උඩරට ප්‍රදේශවල අර්ථාපල. ඒතර මොකද වෙන්නේ? මේවා භාවිතය අඩු වෙනවා. අපේ දේශීයව තිබිච්ච මේ දේවල් භාවිතය අඩු වෙනවා. අර හයිබ්‍රිඩ් වර්ග එහෙම නැත්නම් දෙමුහුන් වර්ග භාවිතා කරනවා. එතකොට අර දේශීය බීජ කියන ඒවා දැන් හොයාගන්න නැහැ. මේ අල වර්ග හොයාගන්න පුළුවන්ද? අපිට හිඟුරල, කහට අල, හෙටවන උනොත් කුකුලලයක් හොයාගන්න පුළුවන් කීයෙන් කී දෙනාට? හරි අමාරුයි. ඒකට මේවා සමහර විට මුළු ලංකාවෙම වඳ වෙලා යන්නත් පුළුවන්. එතකොට කිසියම් යානයක්, යාන කියන්නේ ලක්ෂණනේ. වඳ වෙලා ගියොත් ඒ යානේ අපිට හදන්න බෑ කවදාවත්. හදන්න බෑ. ඉතින් අන්න ඒ වගේ තමයි. දැන් මේ අපි මේ කිලෝ peer ගහ දැන් අපි හදනවා. හැබැයි කිලෝ peer වල ප්‍රශ්නේ තියෙන්නේ කිලෝ peer වලට බහුල වශයෙන් පළතුරු මැස්ස හානි කරනවා. කිලෝ peer හිටෙව්වොත් පළතුරු මැස්ස ඔයාලට අත්දැකීමුත් ඇති හානි කරනවා. ඒ කිලෝ peer ආවරණය කරන්න ඕන. ඉතින් යම් විදිහක පළතුරු මැස්ස යම් කාලයක ආවොත් වසංගත මට්ටමකට ආවොත් යම් හේතු හන්දා
එහෙම වසංගත වෙන්න පුළුවන්. මොකද දැන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. කෘමි වෝදුර එතකොට වැඩි වෙනවා. මොකද කෘමියන්ට ඉහළ උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවයක් තියෙන තත්ත්වයන් හිත කරයි. ඒකට වසංගත වෙන්න පුළුවන් කෘමි. ආවොත් මුළු කිලෝ පෙරම වැඳ වෙලා යන්න පුළුවන් ලංකාවේ. කිලෝ පෙර වගාව ඵලදායි නැති වෙන්න පුළුවන්. එතකොට අපේ අර තිබිච්ච පරණ පෙර ලේසියෙන් පළතුරු මැස්ස ඒවට හානි කරන්නේ නැහැ. ලේසියෙන් හානි කරන්නේ නැහැ. අන්න ඒකේ ඒ අර හානි නොකරන්න හේතු වෙන ලක්ෂණ මේ කිලෝ පෙර වලට කලවම් කළා නම් අන්න අපිට පළතුරු මැස්සට ඔරොත්තු දෙන ප්‍රභේදයක් හදන්න පුළුවන්. එහෙම ප්‍රභේදයක් හදන්නත් එහෙම ලක්ෂණ තියෙන අපේ ඥාන ආරක්ෂා කරගෙන තිබිලා තියෙන්න ඕනේ. හැබැයි මේ දේවල් භාවිතා නොකර ඉඳලා අන්තිමට මේවා වඳ වෙලා ගියොත් අපිට අපේ දේශීය ඥාන කිටුව නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒ අදාළ ලක්ෂණ කියන්නේ දැන් ඇඹුල් පෙර ගෙඩිය කුඩයි තමයි. නමුත් මේකේ රසය තියෙනවා. නමුත් මේ ගහත් කුඩයි. නේද? කුඩා ගහක්. ඉතින් මේ එක එක ලක්ෂණනේ. අපිට ওই ලක්ෂණ කලවම් කරලා අලුත් එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඥාන කියන්නේ ලක්ෂණ. සරලව කිව්වොත් ඥාන කියන්නේ ලක්ෂණ. ඒත් ලක්ෂණ තිබුණොත් තමයි අලුත් ඒවා හදා ගන්න පුළුවන්. එතකොට අලුත් අපිට එන දෙමුහුන් ප්‍රභේද හොඳයි කියලා ඒවා විතරක් භාවිතා කළොත්. අනික් කාරණේ තමයි දෙමුහුන් ප්‍රභේද අපිට මිලදීලා ගන්න වෙන්නේ. දැන් මේ දෙමුහුන් ප්‍රභේද වල ඇට හිටෙව්වට ආයේ ඒ විදිහම ගහක් ගන්න අමාරුයි. අපි ඥාන ගැන ඉගෙන ගත්තී මේ ප්‍රවේණිය ගැන ඉගෙන ගත්තී මේක ඉගෙන ගන්නවා දීර්ඝව ඇයි එහෙම එන්නේ නැත්තේ කියලා. දැනට ගියමුකෝ මේවා ඇට හිටෙව්වම ඒ වගේ ගහක් ආයෙ ගන්න අමාරුයි. ඒ විදිහේ ලක්ෂණ තියෙන ගෙඩි නෙමේ හැදෙන්නේ. එතකොට ආයෙ නැවත ඊළඟ කන්නේ වගා ගන්නවා නැවත මිලදී ගන්න ඕනේ. එතකොට බීජ සඳහා අනිවාර්යෙන් අපිට මුදලක් වැය කරන්න වෙනවා. එතකොට කිසියම් දවසක දැන් මේ බීජ පිටරටින් ගෙන්වන ඒවන. ඒ එවන රටෙන් කිව්වොත් හරි. අපි මේක මෙන්න මෙච්ච දැන් රුපියල් 1000යි යට පැකට් එකක් ඊළඟ අවුරුද්දේ කියනවා 5000යි. කැමති නම් ගන්න නැත්නම් නොගෙනින්න. අපිට අනිවාර්යෙන් ගන්න වෙනවා. ඇයි? අපේ දේශීය බීජත් නැහැ. අරගොල්ලන්ගේ කලින් අවුරුද්දේ කන්නේ වගා කරපු පැට වලින් ඊළඟ කන්නේ වගා කරන්නත් බෑ. බීජ වලින් වගා කරන්නත් බෑ. ඒ කියන්නේ මේකට කියනවා බීජ ත්‍රස්තවාදය කියලා. බීජ ඒකාධිකාරයක්. ඒකාධිකාරයක්. කියන්නේ ඒගොල්ලෝ මතම යැපෙන්න අපිට සිද්ධ වෙනවා. බීජ නිෂ්පාදකයා මතම දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන්. හැබැයි බීජ නිෂ්පාදකයා මතම අපිට රැඳෙන්න සිද්ධ වෙනවා. අපිට වගාවට බීජ ලබා ගන්න ඕන. එතකොට දේශීයව තිබිච්ච ප්‍රභේදات වඳ වෙලා ගිහින් අපේ කියලා ප්‍රභේදයක් නිර්මාණය කරගන්න උසස් ගුණාත්මක ලක්ෂණ වලින් අපේ කියලා ප්‍රභේදයක් නිර්මාණය කරගන්න ඒ ඥානක් නැහැ. ඒක හන්දා. දේශීය ඥාන කිටුව ෂේ වෙලා යන එකත් කෘෂිකර්මාන්තයේ මූණ දෙන විශාල අභියෝගයක්. ඇයි? මිනිස්සු ගොවියෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉහළ අස්වැන්නක් දෙන, ඉහළ වටිනාකමක් තියෙන, ඉහළ ගුණාත්මයක් තියෙන ප්‍රභේද වගා කරන්න. හන්දා. එතකොට දේශීය ප්‍රභේද වඳ වෙලා යනවා. හේන් වැටකොළු කියනවා දැන් හොයන්නත් නැහැ. හරි අමාරු. ඒක හන්දා. දේශීය ප්‍රභේද ආරක්ෂා කරන එක ගොවියෝන්ගේ සහ කෘෂිකර්ම පර්යේෂණ ආයතනවල දෙගොල්ලන්ගේම වගකීම. ඊළඟ එක තමයි කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායගත හිගය කියන එක. ව්‍යවසායකයා කියන කාරණය මොකක්ද කියන එක අපි මේකෙදි පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ව්‍යවසායකයෙක් කියන්නේ සමාජයේ තියෙන කිසියම් අවස්ථාවක් හඳුනාගෙන ඔන්ටර්ප්‍රිනියර් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අවස්ථාවක් හඳුනාගෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයෙක්. සරලව කිව්වොත්. උදාහරණයක් විදිහට දැන් හැම බිස්නස් කාරයෙක්ම ව්‍යවසායකයෙක් නෙමෙයි. දැන් හැමෝම සබන් විකුණනවනේ. ඔන්න මමත් සබන් කැටයක් හදලා විකුණනවා. ඒකට මම ව්‍යවසායකයෙක් විදිහටම හඳුන්වන්නට අමාරුයි. හොඳයි මම මෙහෙම හැදුවා කිව්වොත් මම කොරෝනා වලට ඔරොත්තු දෙන සබන් කැටයක් හදලා ඔන්න වෙළඳ පොළට දැම්මා. කොරෝනා කියන්නේ මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. දැන් මිනිස්සු හැමෝම මුහුණ දෙන ගැටලුවක්. මම මොකද කරන්නේ? ඒක මට අවස්ථාවක් කරගන්නවා. අවස්ථාවක් කරගෙන ඒකට හරියන සබන් කැටයක් හදලා කොරෝනා විස බීජ මැරෙනවා මේ වෛරසය මැරෙනවා මේ සබන් වලින් කියලා දානවා. අන්න මම ව්‍යවසායකයෙක්. පැහැදිලිද? මම හිතනවා තේරුණා කියලා. සමාජයේ තියෙන අවස්ථාවක් ප්‍රයෝජනෙට ගන්න කෙනා තමයි ව්‍යවසායකයා. එහෙම ඔය කොරෝනා වලට ආවනේ විවිධ දේශීය ඖෂධත් ආවනේ. යම් මට්ටමකදී ව්‍යවසායක කෙනෙක් සාර්ථක වුණා අසාර්ථක වුණා වෙනම කතන්දරයක්. ව්‍යවසායකයෙක්. ඒ ව්‍යවසායයේ නීත්‍යානුකූල වෙන්න පුළුවන්. අපි මෙතන ගන්නේ නීත්‍යානුකූල ව්‍යවසායයන් ගැන. දැන් උදාහරණයක් විදිහට මේ කෘෂිකර්මාන්තයේ මේ මෙන්න මේ කියන ව්‍යවසායකයෝ හරි හිගයි. අපේ ලංකාවේ මේ වань වම් අත පැත්තේ පහළ තියෙන පින්තූරේ රබර් ගහෙන් කිරි අරගෙන රබර් ෂීට් මෙහෙම හදලා පිට රට යවන අය හෝ විකුණන අය ඕන තරම් ඉන්නවා. හැබැයි මේ රබර් භාවිතා කරලා සෙල්ලම් බඩු හදන අය ලංකාවේ ඉන්නේ හරි අඩුයි. අපි මේ අපේ රබර් වලින් සෙල්ලම් බඩු පිට රටින් හදාගෙන අපි ගෙන්න ගන්නවා.
එහෙම ව්‍යවසායකයෝ ලංකාවේ ගොඩක් හිටියා නම් රබර් වලට ලොකු ඉල්ලුමක් එනවා. එතකොට නිකාම්ම රබර් ෂීට් එක විකුණුවාට වැඩිය මෙහෙම සෙල්ලම් බඩු හදලා යවුවා නම් වැඩි වෙළඳපොළ වටිනාකමක් ගන්න පුළුවන්. එතකොට ලංකාවට වැඩි ආදායමක් ගන්න පුළුවන්. එතකොට ව්‍යවසායකත්ව හිගේ ගැටලුව. දැන් උදාහරණයක් විදිහට අපේ පැත්තේ අපේ ප්‍රදේශයේ විදුලි පිටේ ප්‍රදේශයේ බුලත් වවන ගොවියෝ ඕන තරම් ඉන්නවා. හැබැයි බුලත් පිටරට යවන අය ඉන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. ඒගොල්ලොත් නොහිටියානම් ඔය බුලත් ටික විකුණ ගන්න වෙන්නේ ඔය පොළවල් වල ලංකාවේ බුලත් පිට කන කීප දෙනෙකුට තමයි. ඒතකොට බුලත් වලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අර ව්‍යවසායකයෝ කීප දෙනා හෝ බුලත් පිටරට යවන නිසා බුලත් වලට යම් වෙළඳපොළ වටිනාකමක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. අන්න ඒක තමයි ව්‍යවසායකයා කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යවසායකයන්ගේ වටිනාකම. අපි දැන් ඔය මේගොල්ලෝ මුදලාලිලා මේගොල්ලෝ කෘෂිකර්මයේ වෙල ගොවියා මහන්සියලා ගන්න එකෙන් විශාල අස්වැන්නක් ගන්න විශාල ආදායමක් ගන්නවා ගොවියට සොච්චමක් දෙනවා කියලා කතන්දර කිව්වට ඒක ව්‍යවසායකයන්ගේ විශාල වටිනාකමක් තියෙනවා කෘෂිකර්මාන්තයේදී. ඊළඟට දැන් මේ තියෙන පල්ලෙහා ඔය ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු කුණු වෙලා එහෙම නැත්නම් තැලිලා ප්‍රවාහනයේදී ගැටලු ඇති වෙලා විසි කරලා තියෙන මේ පින්තූරය. මේ උඩින් දාලා තියෙන්නේ මේ පිට රටක එළවලු මික්ස් ভেජිටබල්ස් කියලා ටින් කරලා කල් තියාගෙන වෙළඳපොළ දාලා මේ කොයිතරම් ලස්සනද. දැන් මේ එළවලු ටික ওই විදිහට ටින් කරන්න ව්‍යවසායකයෙක් ලංකාවේ හිටියානම් එළවලු මෙහෙම විනාශ කරන්න වෙන්නේ නැහැ. අර මම අර කිව්වේ ඔහුගේ කාලේ එළවලු විකුණ ගන්න බැරි වුණා කියලා. සමහර කාලවල එළවලු මිලට ගන්න බෑ. මිල ගණන් ඉහළයි. ඒතකොට මේ විදිහට ටින් කරන්න හැකියාව තිබුණා නම් හැකියාව තියෙන ව්‍යවසායකයෝ හිටියා නම් බහුතරයක් ලංකාවේ එළවලු වලට ඉහළ ඉල්ලුමක් එනවා. ඇයි මේ ව්‍යවසායකයෝ මිලදී ගන්නවනේ. එතකොට ගොවියන්ට හොඳ මිලක් ලැබෙනවා. මේ තියෙන්නේ පල්ලෙහා රූපේ අපේ සියඹල නිකන් ගස්යට වැටලා යන සියඹල. අපි මෙන්න මේ විදිහට ගුලි හදනවා ඔය පොලේ විකුණනවා. හැබැයි සමහර රටවල මේ වෙළඳ පොලෙන් මේ සියඹල හොඳ ලස්සනට පෙට්ටි වල දාලා ආයෙ විකුණනවා. මේ නිකන් ගස්යට වැටෙන සියඹල මේ ටොෆි හදලා. මෙහෙම ඔය සුපර් මාකට් වලත් දැකලා ඇති මේ විදිහේ මේ සියඹල විකුණන්න තියෙනවා. මේ ගස්යට නිකන් වැටෙන සියඹල. හැබැයි අපිටම අපේ සියඹල හෝ ඒගොල්ලන්ගේ සියඹල පෙට්ටි කරලා යනවා අපේ සියඹල ගස්යට තියෙන්නේ. මේ ව්‍යවසායකයන්ගේ හැකියාව. දැන් සියඹල ගස්යට වැටෙනකොට අපේ කීයෙන් කී දෙනාට දෝක පෙට්ටියක දාලා පිටරට යවන්න හිතෙන්නේ. අන්නේ ව්‍යවසායකත්ව හිගයක් ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ගැටලුවක්. ඊළඟ එක තමයි ආහාර ද්‍රව්‍ය ආනයනය. හොඳම උදාහරණය බලන්නකෝ මේ කහ. අපි කාටත් මේ දවස්වල අත්දැකීම් තියෙකනේ කහ කිලෝ එකක් පහුගිය දවස්වල ගියා රුපියල් 7000ට විතර. හැබැයි ඊටම අවුරුද්දකට දෙකකට කලින් කහ කිලෝ එකක් රුපියල් 50යි 60යි. හමු කහ කිලෝ එකක්. එහෙම උනේ ඇයි? කහ ආනයනය කරලා තිබ්බ ලංකාවට. ඒතර ඉතින් රුපියල් 50ට 60ට කහ කිලෝ එකක් විකුණගන්න කවුද කහ හිටවන්නේ? වැඩක් තියනවද? තේරුමක් නැහැ. එතකොට එකවරම කහ ආනයනය නතර කළා. නතර කරපුවාම තමයි තේරුනේ ලංකාවේ කහ නිෂ්පාදනය ලංකාවේ පරිභෝජනයටත් මදි. එතකොට ඉල්ලුම වැඩි සැපයුම ගොඩක් අඩු වුණා. ඉහළ මිලකට කහ අලෙවිවට පටන් ගත්තා. ඉහළ මිලකට. ඉතින් මේ විදිහට ආහාර ද්‍රව්‍ය ආනයනයේ යම් පාලනයක් තිබ්බනම් එක්වරම ඔයගේ තත්ත්වයක් එන්නේ නැහැ. අලවලටත් මේ දේ වෙනවා. අල අස්වැන්න ගන්න කාලයට සමහර කාලවල අල ආනයනය කරනවා. ඒකට ගොවියෝ උද්ඝෝෂණය කරනවා අපිට දකින්න පුළුවන්. ඊළඟට ලංකාවේ වැවෙන දොඩම් වර්ග තියෙනවා. හිබිලි ස්වීට්ස් වගේ දොඩම් වර්ග තියෙනවා උසස් තත්ත්වේ. හැබැයි දොඩම් ලංකාවට ආනයනය කරලා විකුණනවා අපිට දකින්න පුළුවන්. කාලයක් තිබුණා කිව්වනේ නේද? කුරක්කම් පවා ආනයනය කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා ජනමාධ්‍ය වලින් නේද? ආනයනය කළා කියලා අහන්න ලැබෙනවා. ඊළඟට බීලු. ඉතින් මේ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි කියන කතන්දරේ නෙමෙයි මේ කියන්නේ. ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරලා හිම කෘෂිකර්මාන්තයක් කරන්න තමයි. මොකද දැන් හිතන්නකෝ අපිට අල කිලෝ එකක් නිපදවන්න රුපියල් 120ක් යනවා නිෂ්පාදන. මම මේ උදාහරණයක් නිෂ්පාදන වියදම. ඉන්දියාවෙන් අපිට අල ගෙන්නන්න පුළුවන් රුපියල් 30කට. එතකොට රුපියල් 120ක් වැය කරලා අල කිලෝ එකක් නිපදවන්න යනවනම් අපි ඊට වැඩිය ලාභයි ඉන්දියාවෙන් අල ගෙනන එක කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ තර්කයේ කිසියම් සාධාරණත්වයක් තියෙනවා. නමුත් අපි උත්සාහ කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩු කරලා දේශීය ගොවියා යම් මට්ටමකට ශක්තිමත් කරන සම්පූර්ණයෙන්ම ආනයනය නවත්තනවා කියන කතන්දරේ ඒක ප්‍රායෝගික නැහැ. නමුත් ආහාර ද්‍රව්‍ය ආනයනයේ කිසියම් පාලනයක් පවත්වා ගත්තොත් දේශීය ගොවියා සහ පාරිභෝගිකයන් පූර්ණ ආනයනය නැවතුනොත් දැන් කහවලට උනේ කහ කිලෝ එකක් ඉහළ මිලකට අලෙවි වෙන්න පටන් ගත්තා. ඒක පාරිභෝගිකයට කහ නැතුව කියන්නේ. ඔය දෙක අතරේ සමතුලිත බවක්.
ගොවියා සහ පාරිභෝගිකයා අතර සමතුලිත බවක් පවත්වාගෙන ගොවියාට හොඳ මිලකුත් ලබා දීලා පාරිභෝගිකයාට සාධාරණ මිලකුත් වෙන විදිහට මේක පාලනය වීම තමයි සිදු විය යුත්තේ. ඒතකොට කොහොම වුණත් ආහාර ද්‍රව්‍ය ආනයනය ගොවියාගේ පැත්තෙන් කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ලොකු අභියෝගයක්. අපිට ඒකට වැරද්දක් කියන්න බෑ. කිසියම් කෙනෙක් රජයක් ආහාර ද්‍රව්‍ය ආනයනය කළොත් පාරිභෝගිකයා ආරක්ෂා කරන්න ඒකට එකපාරටම ගොවියාට කියන්න බෑ ඒක වැරදි කියලා. හැබැයි ඒක අභියෝගයක් ගොවියාට. ඒක බාරගත යුත්තේ ඒක වැරද්දක් විදිහට නෙමෙයි අභියෝගයක් විදිහට. ඒ අභියෝගයට මගහැර ගන්න නම් මොකද්ද කළ යුත්තේ? නිෂ්පාදන වියදම් අඩු කරන්න ඕනේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න අය. කෘෂිකාර්මික තාක්ෂණය ගොඩ නගන අය කෘෂිකර්ම දැන් ওই ශ්‍රී ක්‍රමයට වී වගා කිරීම. ඒ තාක්ෂණික ක්‍රම හඳුන්වලා දීපුවා. ඊට පස්සේ පැරෂූට් වගාව නේද? ඒකක භූමි ප්‍රමාණයකට අවශ්‍ය වගා කරන්න අවශ්‍ය වෙන මේ වපුරන්න අවශ්‍ය වෙන සහල් ප්‍රමාණය වී ප්‍රමාණය අඩුවෙන් භාවිතා වෙන්නේ. හරි. එතකොට ඉහළ අස්වැන්නක් ලැබෙන ප්‍රභේද වැඩි දියුණු කිරීම නිෂ්පාදන වියදම් අඩු වෙන්න හේතුවක්. හරි. ඊළඟට නව වගා ක්‍රම පරිවේශනාංශ වලින් මේක ගොඩනගනවා ව්‍යාප්ත්‍යාංශ වලින් ව්‍යාප්ත කරනවා ගොහිය භාවිතා කරනවා. එතකොට මේවා අභියෝග විදියට හඳුනාගෙන ඒවට මුහුණ දීම තමයි කළ යුත්තේ. ඊළඟ අභියෝගය තමයි ජාත්‍යන්තර එකගතාවයන් හා ගිවිසුම්. මම කියන්නේ දැන් රජයන්ට ආහාර ද්‍රව්‍ය ආනයනය නොකර ඉන්න බෑ කියලා. ඒකට එක හේතුවක් තමයි ජාත්‍යන්තර එකගතාවයන් හා ගිවිසුම්. උදාහරණ විදිහට මම මේ දාලා තියෙනවා. ලෝක වෙළඳ සංවිධානයේත් එක්ක ලංකාව තියෙන ගිවිසුම. මේ අලුත් ලෝකේ අපිට තනියම වෙනම රටක් විදිහට වෙන් වෙලා ඉන්න බෑනේ. ජාත්‍යන්තර වෙළඳාම කියන එක හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. කිසියම් රටක් වෙන් වෙලා ඉඳ හැදුවොත් ඒක කරන්න අමාරුයි. දැන් අපිට නිෂ්පාදනය කරන්න බැරි හුඟක් දේවල් තියෙනවා. ලංකාවේ මට්ටමින් නිෂ්පාදනය කරගන්න බැරි. නිෂ්පාදනය කළොත් ඉහළ පිරිවැයක් ඇය වෙන ಜಾති තියෙනවා. ඒක ගෙන්විය යුතුයි. ඉතින් එහෙමනම් රටවල් අතර සම්බන්ධතා තිබිය යුතුයි. එතකොට සම්බන්ධතා තියාගන්න ගියාම වෙන වැඩි අපිට ගිවිසුම් වලට එකග වෙන්න වෙනවා. ඒකේ උදාහරණයක් විදිහට දැන් ලෝක වෙළඳ සංවිධානයත් එක්ක ඇති කරගත්තු ගිවිසුමේ හැටියට සමහර දේවල් ලංකාවේ නිෂ්පාදනය කළත් අවම ප්‍රමාණයක් අපි ආනයනය කළ යුතුයි. උදාහරණයක් විදිහට සහල් 3% විතර ආනයනය කරන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ සමහර දේවල් තියෙනවා තීරුබදු. තීරුබදු කියලා කියන්නේ ලංකාවට කිසියම් දෙයක් ආනයනය කරනකොට ඒකට රජයෙන් බද්දක් පනවනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ පරිප්පු කිලෝ එකක් ලංකාවට ගෙන්නන්නේ ඉන්දියාවේ රුපියල් 30කට දෙනවා. දුන්නම ඒ ගෙන්නන ව්‍යාපාරිකයාගෙන් තීරුබද්දක් අය කරගන්නවා. කිලෝ එකකට රුපියල් 3ක. ඒකට ලංකාවට එනකොට පරිප්පු කිලෝ එක වටිනාකම ලංකාවේ නිකුත් කරනකොට රුපියල් 33ක් වෙනවා. එතකොට ඒ ව්‍යාපාරිකයා විකිණිය යුත්තේ එයාටත් ලාභයක් රුපියල් 2ක ලාභයක් තියාගත්තා කියමුකෝ. රුපියල් 35කට කිලෝ එකක් විකුණනවා. එතකොට ලංකාවේ පරිප්පු කිලෝ එකක් අල වෙන්නේ රුපියල් 35කට. අර රුපියල් 3ක් විදිහට අය කරපු තීරුබද්ද රජයට ආදායමක් විදිහට අය වෙනවා. ඒකෙන් එකක් රජයට ආදායමක් ලැබෙනවා අනිත් එක දේශීය නිෂ්පාදන ආරක්ෂණ. උදාහරණයක් විදිහට හිතන්නකෝ අල ගෙට්ටුවා කියලා. ලංකාවේ අල කිලෝ එක මිල රුපියල් 24යි. අල කිලෝ එකක් ලංකාවේ නිෂ්පාදනය කරන්න රුපියල් 24ක් යනවා. ඒතකොට ඉන්දියාවෙන් ගෙන්නනවා අල කිලෝ එකක් රුපියල් 18ට අපිට දෙනවා. ඒතකොට රජයෙන් බද්දක් අය කරනවා රුපියල් 5ක. එතකොට ලංකාවෙන් අල කිලෝ එකක් වරායෙන් නිදහස් වෙනකොට රුපියල් 23ක් වෙනවා. එතකොට ගෙන්වන ව්‍යාපාරිකයාත් රුපියල් 2ක ලාභයක් තියාගත්තොත් ඉන්දියානු අල කිලෝ එකක් රුපියල් 26කට තමයි අලෙවි කරන්නේ. එතකොට ලංකාවේ අල කිලෝ එකක් රුපියල් 24යි. එතකොට මිනිස්සු පෙළඹෙන්නේ නැහැ 24ට අල කිලෝ එකක් තියෙද්දි 26ට අල ගන්න. ඒක හන්දා දේශීය ගොවියා යම් මට්ටමකට ආරක්ෂා වෙනවා. ඉන්දියානු භාණ්ඩ ගෙන්නවා කියලා ලොකු තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ. හැබැයි ගිවිසුම් හරහා මෙන්න මේ විදිහට තීරුබදු වල ගහද්දී සමහර භාණ්ඩ තියෙනවා මේවා තීරුබද්දෙන් නිදහස් කරන්න කියලා ගිවිසුම් වලින් අපි එකග වෙනවා. ඒකෝට ඒවට අපිට තීරුබදු අය කිරීමේ හැකියාවක් නැහැ. අන්න එහෙම වුණාම දේශීය ගොවියට ඒක අභියෝගයක්. කිසියම් රටක් ඊට වැඩිය අඩු මුදලකට ඒ ආහාර ද්‍රව්‍ය හෝ ඒ කෘෂිකාර්මික භාණ්ඩය නිෂ්පාදනය කරනවා නම් අපිට එතකොට ඒ හා තරඟ කරන්න වෙනවා. ඒකත් දේශීය ගොවියට තියෙන අභියෝගයක්. එතකොට මේ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද? එකක් තමයි කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය වැළැක්වීම. දැන් උදාහරණයක් විදිහට දැන් බලන්නකෝ අපි උදාහරණයකම ඉඟුරු සමහර කාලවලට රුපියල් 100යි 120යි. සමහර කාලවලට රුපියල් 500යි 600යි 700යි. එතකොට ඇයි මෙහෙම වෙනස් වෙන්නේ? නිෂ්පාදනයේ වෙනස්කම්.
නිෂ්පාදනයේ ගොඩාක් බහුතරයක් වැඩිපුර නිෂ්පාදනය කළොත් සැපෙවුම වැඩි ඉල්ලුම අඩු වෙනවා. එතකොට මිල පල්ලෙහා යනවා. එතකොට ඊළඟ කන්නේ දැන් මේ කන්නේ ඉහළ මිලක් නියම වුණොත් ඊළඟ කන්නේ මොකද කරන්නේ? රුපියල් 700 ගියා කියමු ඉඟුරු කිලෝ එකක්. ඊළඟ කන්නේ හැමෝම ඉඟුරු වවනවා. වවපුවාම මොකද වෙන්නේ? සැපෙවුම වැඩි. ඔන්න මිල යනවා රුපියල් 100ට විතර පල්ලෙහාට යනවා. කාට මිල උච්චාවචනය වීමක් දකින්න පුළුවන් කෘෂිකාර්මික භාණ්ඩවල. ඇයි ඒ? මේවැයි නිසි සම්බන්ධීකරණයක් නැහැ. දැන් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මගින් කියනවා නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතරයි. අපිට හරියට මම අර කිව්වා IoT තාක්ෂණයේ වැදගත්කම ඒකයි. මේ ලංකාවේ සමස්ත ඉඟුරු අවශ්‍යතාවයේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතරයි කියලා කිව්වොත් එහෙමනම් සම්බන්ධීකරණයක් වෙන්න ඕනේ ඉඟුරු වවන ගොවීන් අතරින්. එහෙමනම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතරයි ඉඟුරු අවශ්‍ය වෙන්නේ කියලා දැනගත්තොත් අපිට අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් දැන් කොච්චර පිරිසක් ඉඟුරු වවලා තියෙනවද? එහෙනම් මම වවන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. අන්න ඒ තොරතුරු හරියට හුවමාරු නොවීම හන්ද තමයි ගැටලුව ඇති වෙන්නේ. වට්ටක්ක හැමෝම වවන්න ගත්තොත් වට්ටක්ක වලට එතකොට සැපෙම වැඩි ඉල්ලුමක් නැති වෙනවා. වට්ටක්ක ලංකාවට අවශ්‍ය මෙච්චරයි. ඔයා වට්ටක්ක වවන්න එපා. ඔයා ඉඟුරු වවන්න. ඒ විදිහට මෙන්න මේ තොරතුරු සම්බන්ධීකරණය හරහා මිල උච්චාවචනය වළක්වා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒක තමයි නිවැරදි තාක්ෂණයේ භාවිතය. ඊළඟට පසුබස් වුණු තාක්ෂණික ක්‍රම. වට්ටක්ක ඉතුරු වුණා නම් වට්ටක්ක වලින් ජෑම් හදන්න පුළුවන්. ඉඟුරු වැඩිපුර තියෙනවා නම් ඉඟුරු අරගෙන ඉඟුරු වේලන්න පුළුවන්. වේලලා කල් තියාගෙන මිල වැඩි වෙච්ච කාලට දෙන්න පුළුවන්. නැත්නම් ඉඟුරු වලින් ජින්ජර් බියර් වගේ බීම හදන්න. එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඉඟුරු පේස්ට් හදලා පිට රට යවන්න පුළුවන්. පසුබස් වුණු තාක්ෂණික ක්‍රම. එහෙම නැත්නම් නිමි භාණ්ඩ නිපදවීම. දැන් රබර් තියෙනවා. රබර් නිකාම ෂීට් විදිහට විකුණනට වැඩිය රබර් වලින් ටයර් හදලා මම අර කිව්ව සෙල්ලම් බඩු හදලා විකුණන වැඩි අසන්නක් ගන්න පුළුවන්. සහල් නිකම්ම වී විදිහට විකුණනට වැඩිය සහල් හදලා විකුණනවා. වැඩි අසන්නක් වැඩි මිලක් ගන්න පුළුවන්. ඊළඟට සහතික මිලක් ක්‍රියාත්මක. දැන් කිරි වලට ක්‍රියාත්මක කරලා තියෙන්නේ කිරි ලීටර එකක් රුපියල් 70යි. එතකොට ගොවියෝ දන්නවා 70කට එහා කිරි ලීටර එකකට නිෂ්පාදන මිලක් ගියොත් මේක වවන්නේ ලාභදායක නෑ. එතකොට සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් යම් රටක. එතකොට ගොවියාට ඒකෙන් යම් සාධාරණයක් වෙන. හැබැයි මේ සහතික මිල කියන එක හැමතිස්සෙටම හරියන කාරණේකුත් නෙමෙයි. අපි කෘෂි ආර්ථික විද්‍යාවේදී ඇයි ඒ සහතික මිල නියම කිරීම කියන එකේ ගැටලු මොනවද කියන එකත් අපි බලමු. ඊළඟ නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම. මම අර කිව්වේ අර මොනවද මේ අලුතෙන් ලෝකේ ප්‍රචලිත වෙන තාක්ෂණයයි කියලා. ඒකට ඔන්න ඔය තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම හරහා මේ අභියෝග ජය ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දේශීය ජාන කිටුව වැඩි දියුණු කිරීම. දේශීයව අපේ පැවතිච්ච ජාන කිටුව වැඩි දියුණු කිරීම කියලා අපිට අලුතෙන් ජාන හදන්න බෑ. තියෙන ජාන ටික රැක ගැනීම තමයි කළ යුත්තේ. හැබැයි මේ දේශීය ප්‍රභේද භාවිතා කරලා අපිට වැඩි දියුණු කළ ප්‍රභේද හදා ගන්න පුළුවන්. ඒ හරහා අපිට වඩා ගැළපෙන ප්‍රභේද ගොඩනගා ගන්න පුළුවන්. මොකද පිටරට ප්‍රභේද එහෙම් පිටින්ම අපිට ගැලපෙන්නේ නැහැ. මොකද අපේ දේශගුණයන් නේද. උදාහරණයක් විදිහට ෆ්‍රීසියන් ගවයෙක්. ෆ්‍රීසියන් ගවයෙක් අවම ආස්වැන්නක් දෙනවා ලීටර් 20ක. දවසකට කිරි ලීටර් 20ක ආස්වැන්නක්. හැබැයි ලංකාවට ගෙනල්ලා මේ දේශීය තත්ත්වයන් යටතේ වියලි කලාපේ ෆ්‍රීසියන් ගවයෙක් හදන්න බෑ. හැබැයි අපේ ඉන්න ගවයොත් එක්ක මේ ලක්ෂණ මිශ්‍ර කරලා ලංකාවට ඔරොත්තු දෙන විදිහේ ෆ්‍රීසියන් ලක්ෂණක් තියෙන සතෙක් අපිට හදාගන්න පුළුවන්. අන්න ඒකට තමයි දේශීය ජාන කිටුව වැඩි දියුණු කිරීමට වඩා ඇත්තට දේශීය ජාන කිටුව ආරක්ෂා කර ගැනීම. වැඩි දියුණු කිරීම කියන්නේ අලුතෙන් අපිට ජාන හදන්න හෝ ප්‍රභේද හදන්න බෑ. ප්‍රභේද හදන්න පුළුවන් ජාන හදන්න බෑ. ඒක හන්දා දේශීය ජාන කිටුව ආරක්ෂා කරගෙන ඒවා ප්‍රයෝජනෙට ගැනීම අපිට කරන්න පුළුවන්. ඊළඟට කෘෂි නිෂ්පාදන වලට යන පිරිවැයාම කිරීම. මම අර කිව්වේ ඒකක කිලෝ එකක් හදන්න යන වියදම අඩු කරගත්තා නම් ගොඩක් දුරට ඔය පිටරට ප්‍රභේදات එක්ක තරඟ කරන්න වෙළඳ පොළදී හොඳ තරඟයක් දෙන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. ලංකාවේ ගැටලුව මග අර ගන්න පුළුවන් ක්‍රමයක්. මම අර ඒකෙදි විස්තර කළානේ අලුත් වගා ක්‍රම හඳුන්වලා දෙනවා. අඩු පිරිවැයක් යන වගා ක්‍රම. ඊට පස්සේ වැඩි අස්වැන්නක් දෙන ප්‍රභේද හඳුන්වලා දෙනවා. එතකොටත් නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට ඒකක නිෂ්පාදනයේ යන වියදම අඩු වෙනවා. ඒ වගේ දේවල් කරවිලා මේ අභියෝග වලට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩි මේ තාක්ෂණය අපි මේ දක්වා භාවිතා කරපු ආකාරය තමයි මම ඊළඟට මේ විස්තර කරලා තියෙන්නේ. වැඩි අස්වැන්න ලබා දෙන ප්‍රභේද බිහි කරලා තියෙන්නේ කොහොමද? මේ දෙමුහුන් කර්ණය හරහා මේ බතලේ ගොඩ වගේ සහල් පර්යේෂණ ආයතන වලින් අලුත් ප්‍රභේද ගොඩක්
බොහෝම ප්‍රයෝජනවත්. කියන්නේ සාමාන්‍ය ලෝකේ හයිබ්‍රිඩ් සහල් කියන ඒවා ලෝකේ හදලා තියෙන්නේ හරි අඩුවෙන්. අපේ බතලේ ගොඩ මේ හයිබ්‍රිඩ් සහල් වර්ගයක් පවා හදන්න තරම් දියුණු තාක්ෂණයක් තිබුණා, භාවිතා කරලා තිබුණා. හයිබ්‍රිඩ් සහල් වර්ගයක් මම දන්න විදිහට ඒක මේ බාස්මති වර්ගයක් විය යුතුයි. ඉහළ අස්වැන්නක් ලබා දෙන හයිබ්‍රිඩ් එක පවත්වාගෙන යන එක නම් හරි දුෂ්කරයි. හයිබ්‍රිඩ් වර්ගයක් හදන එකත් හරි දුෂ්කරයි. ඒකේද හයිබ්‍රිඩ් නොවුනත් වැඩි දියුණු කළ සහල් ප්‍රභේද බහුතරයක් දැනට භාවිතා වෙනවා. ගොවීන් අතරේ දැනට භාවිතා වෙනවා. බතලේ කොට ලබුදුව වගේ සහල් පර්යේෂණ ආයතනවලින් හදපු ඉහළ අස්වැන්නක් ලබා දෙනවා. ඊළඟට පලිබෝධ පාලනයේදී මේ කෘෂි විද්‍යාවේ අභියෝග ජය ගන්න පලිබෝධ පාලනයේදී ඔය පොල් පත්‍ර කනින්නා වගේ පලිබෝධකයෝ ලංකාවට ආපු වෙලාවේ එයාව පාලනය කරන්න කවුද ප්‍රමිකිත්තකා කුමිංගි කුරුමිනියා පාලනය කරන්න ඩිමෝයිකියා ජවනිකා කියලා එයාගේ ජෛව පලිබෝධකයෙක් භාවිතා කරලා ඒ රෝගය මේ වෙනකොට බොහොම සාර්ථකව මැඩ පවත්වලා තියෙනවා. ඒ ජෛව විද්‍යාව භාවිතා කරපු අවස්ථාවක්. ඊළඟට ප්‍රතිසංයෝජිත ඥාන තාක්ෂණය භාවිතා කරලා කෘෂි කර්මාන්තයේදී මේ තියෙන මේ ඊශ්‍රායලේ පිහාටු නැති කුකුල්ලු නේද? කුකුල්ලුන්ගේ පිහාටු ගලව ඉන්න හරි අමාරුයිනේ මස් ගන්නකොට. මේ ප්‍රතිසංයෝජිත ඥාන තාක්ෂණය භාවිතා කරලා පිහාටු නැති කුකුල්ලු හදලා. අර මං කිව්වේ අර ගෝල්ඩන් රයිස් හැදුවා වගේ අන්න එහෙම තාක්ෂණයක් තමයි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ මේ කුකුලගේ පිහාටු නැහැ. හරි. මේ අභියෝග වලට මුහුණ දෙන්න වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර සපයන්න මේ කෘෂි කර්මාන්තය දියුණු තාක්ෂණයන් භාවිතා කරපු අවස්ථාවන් වලට උදාහරණ ටිකක් තමයි මම මේ දාලා තියෙන්නේ. හරි. ඔය තාක්ෂණික ගැටලු විතරක්ම නෙමේ කෘෂි කර්මාන්තයේ ගැටලු විදිහට තියෙන්නේ. තාක්ෂණික ගැටලු වලට අමතරව ඉහළ තාක්ෂණයක් ලබා දුන්නත් ගොවියාගේ නොදැනුවත්කම හන්දා ගොවියාගේ සහ පාරිභෝගිකයාගේ නැදැනුවත්කම හන්දා ඇතිවන කළමනාකරණය පිළිබඳ ගැටලුත් මේ කෘෂි කර්මාන්තයේ ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. දැන් මම මේ උදාහරණ දාලා තියෙන දැන් මේ ගොවි උද්ඝෝෂණයක් අපේ දහදියෙන් රට දුවයි ඒත් අපිට ණය විතරයි. ඇත්තටම මෙහෙම වෙලා තියෙන්නේ මේ කෘෂි කර්මාන්තයේ වැරද්දක් හන්දාද? එහෙම නැත්නම් රජයේ වැරද්දක් හන්දාද? එහෙම නැත්නම් ගොවියාගේ කළමනාකරණයේ වැරද්දක් හන්දාද? දැන් උදාහරණයක් විදිහට අපිට ඔය බොහෝ දුරට කෘෂි කාර්මික ප්‍රදේශවල අපිට දකින්න පුළුවන් අස්වැන්න නෙලන කාලෙදී සැනකෙලියක් වගේ පැත්ත. ටීවී ගේනවා, කැසට් ගේනවා, ෆ්‍රිජ් ගේනවා, රෙකෝඩර් ගේනවා. ඊට අමතරව ඔය නොයෙකුත් සැනකෙලි පැත්තෙන්නෙත් ඒ කාලේ සංගීත ප්‍රසංග, මැජික් කාර්යෝ, විචාකාරයෝ ඔක්කොම ඉන්නෙත් ඒ කාලේ. ඒකට මේගොල්ලෝ මේ කෘෂි කර්මාන්තයේ අස්වැන්න අලෙවි කරලා ලැබිච්ච මුළු මුදලම හිතන්නේ මෙයාලගේ ලාභය කියලා. ආදායම සහ ලාභය වෙන් කර ගැනීමේ ගැටලු මේගොල්ලන්ට තියෙනවා. නේද? කළමනාකාරී බැලන කොහොම වියදම් කරනවා. වියදම් කරලා ඊළඟ කන්නේ වගා ගන්න දැන් මුදල් නැහැ. මොකද කරන්නේ? අරගෙන ආපු කැසට්, ෆ්‍රිජ්, රෙකෝඩර් ඔක්කොම ආයෙගෙන උගස් තියෙනවා. උගස් තියලා ආයෙ ණය වෙනවා. ණය වෙලා ආයෙ වගා කරනවා. වගලා ඒ ගන්න අස්වැන්නම ආයෙ නැවත වියදම් කරනවා. නැවත ණය වෙනවා. මේ ණය චක්‍රයක් යන්නේ. ඉතින් මේ ණය චක්‍රයේ බිඳවට්ටන්න නම් මේගොල්ලන්ට මේ කළමනාකරණය පිළිබඳ අභියෝගයක්, මුදල් කළමනාකරණය පිළිබඳ යම් අවබෝධයක් පැවතුනා නම් ওই විදිහට ණය චක්‍රයක් ඇති වෙන එක අපිට මග හරවා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මුදල් එපා පොහොර සහනාධාරය වහා ලබා දෙන්න. ඇත්තටම පොහොර සහනාධාරය කියන එක ටිකක් ගැටලු සහිත තත්ත්වයක්. මොකද එකක් තමයි පොහොර කියන එක නිසි කළමනාකරණයකින් භාවිතා කරන්න තාක්ෂණික දැනුමක්. අපිට තාක්ෂණික පැත්තෙන් ගැටලුවක් තියෙනවා. කියන්නේ පස් පරීක්ෂා කරලා පසට අවශ්‍ය පොහොර ප්‍රමාණය මොන පෝෂකද අවශ්‍ය කියලා හරියටම දැනගෙන ඒ පෝෂක අවශ්‍ය අනුපාතයෙන් යොදන්නේ නැති එක ගැටලුවක්. ඒක තාක්ෂණික ගැටලුවක්. අනික් කාරණේ පොහොර අවශ්‍ය ප්‍රමාණයට වැඩි ලබා දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩි ලබා දෙන පස තවත් පාංශ සෞඛ්‍ය පිරිහෙනවා. ඒකට පිළිමක් විදිහට නැවත වැඩිපුර පොහොර යොදනවා. තවත් පිරිහෙනවා. එහෙම ගැටලු තියෙනවා. ඊළඟට ඇත්තටම පොහොර සහනාධාරයක් කියන එක නිසි කළමනාකරණයෙන් ලබා දිය යුතුද? දැන් අපි පොහොර කියන එක අඩු මිලට ලබා දුන්නොත්, ගොවියට අඩු මිලට ලබා දුන්නොත් ඒක හැමදාම නිකම් ලැබෙන දෙයක් වගේනේ.
එයා දවස් ගාණක් වටින පොහොර මිටියක් අඩු මුදලකට 350කට වගේ ලබා දුන්නාම ඒක බොහොම එතකොට ගොවියා වෙනුවෙන් කිසියම් පිළිවෙලක් රජය දරනවා. එතකොට ගොවියා රජයේ යැපෙන්නෙක් වෙලා ඉන්නේ. ගොවියා කියන්නේ මේ ඇත්තටම ව්‍යාපාරිකෙක් ව්‍යවසායකෙක් වෙන්න ඕන පුද්ගලයා යැපෙන්නෙක් වෙලා ඉන්නේ. එතකොට එයාට හරි විදිහට එයාගේ සම්පත් කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් තියෙනවා. පොහොර කියන්නේ සම්පතක්නේ. සම්පතක් යෙදවුම්නේ මේවා. එතකොට යෙදවුම් කළමනාකරණය ගැටලුවක්. ඇත්තටම එයා ඒ වෙනුවෙන් පොහොර වෙනුවෙන් දරන්න ඕනේ පිරිවැය එයා දරන්නේ නැහැ. ඒක රජය තමයි දරන්නේ. එතකොට එහෙමත් කරලා පොහොරත් නිකන් දීලා ඒකෙන් ගන්න ආස්වැන්නත් නිශ්චිත මිලකට අරගෙන නිසි මිලක් ලබා දෙන්න කියලා ඊළඟට අස්වැන්න ලබා දෙන කාලෙට ඔන්න ගැටලු ඉල්ලනවා කෑ ගහනවා. අස්වැන්නටත් නියමිත මිලක් ලබා දෙනවා. එතකොට ඇත්තටම මෙයාට මේ කෘත්‍රිම තත්ත්වයක් හදලා දීලා තියෙන්නේ. කෘත්‍රිම තත්ත්වයක් හදලා දීලා තියෙන්නේ. යෙදෙවුමුත් අඩු මිලට දීලා නිශ්චිත මිලකුත් දීලා. එතකොට ගොවියා කියන්නේ තරගකාරී පුද්ගලයෙක් නෙමෙයි. මෙයා තනිකරම යැපෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අන්න ඒ தත්ත්වයේ මුදාගෙන ගොවියා කියන පුද්ගලයා තරඟකාරී පුද්ගලයෙක්. මේ තරඟයට ඔරොත්තු දෙන පුද්ගලයෙක් වුණා නම් නිසි කළමනාකරණයක් සම්පත් පිළිබඳ නිසි කළමනාකරණයක් තිබුණා නම් මේ ගැටලු හුඟක් දුරට මග අරගන්න පුළුවන්කම තිබ්බා. එතකොට මේ කළමනාකරණ ගැටලු මොනවද කියන එක අපි වෙන වෙනම ගත්තොත් එකක් තමයි මිල උච්චාවචනය. මම අර කිව්වනේ මිල උච්චාවචනය ඉන්නේ තනිකරම කළමනාකරණ ගැටලුවක්. ඇයි? සම්පත් අපිට තියෙන සම්පතක්නේ නිෂ්පාදනය කරන භෝග මේවා සම්පතක්. ඒකට ධර්ම කළමනාකරණය කියන්නේ සම්පත් හා නිෂ්පාදන ප්‍රශස්ත ලෙස සම්බන්ධීකරණය කිරීමයි. දැන් අපි හිතමුකෝ දැන් අපිට තියෙන සම්පත් තමයි දැන් ඔන්න නිෂ්පාදනය කරනවා. අපි හිතමු ලංකාවෙන් දැන් ඉඟුරු අවශ්‍යතාවය. මේකේ ගොවියා ඔන්න ඉඟුරු නිෂ්පාදනය කරනවා. එතකොට ඉඟුරු වලට ඉල්ලුමක් තියෙනවා. මම අර කියපු විදිහට ඉල්ලුමට වඩා වැඩි නිෂ්පාදනය කරනවා. එතකොට මිල පහළ යනවා. මිල පහළ ගියාම මෙයාට මේක පාඩු. කරපු නිෂ්පාදනයේ පාඩු. ඒක හන්දා නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. අවශ්‍යතාව මොකක්ද? සැපයීම මොකක්ද කියන එක ගැන නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. ඊළඟට ඒක හන්දා මිල උච්චාවතනය ඇති වෙන්නේ. ඉතින් මේ සම්බන්ධීකරණය කළ යුත්තේ කවුද? කෘෂිකර්ම ව්‍යාප්ති සේවා. කර්ම ව්‍යාප්ති සේවාවන් තමයි හරියටම මේ දැනුවත් කිරීම තොරතුරු හුවමාරු කිරීම කළ යුත්තේ. මම අර විස්තර කරන කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවල කාර්යභාරය ඉස්සෙල්ලා. ඊළඟට වැඩිපුර නිෂ්පාදනයේ ගබඩා කරලා තියාගෙන අඩු කාලෙන් නිකුත් කරන්න ගබඩා පහසුකම් තිබ්බනම් එහෙනම් ඒත් මේ ගැටලු මග හර ගන්න තිබ්බා. ඊළඟට මම අර කියපු විදිහට පර්යේෂණ ආයතන වලින් අඩු පිරිවැයක් දරලා කොහොමද නිෂ්පාදනය කරන්නේ? වැඩි ආස්තැන්න ලබා දෙන ප්‍රභේද මොනවද? ඊළඟට පසුඅස්වලු තාක්ෂණික ක්‍රමවේද ඔය IPHT ආයතන පසුඅස්වලු තාක්ෂණික ආයතනෙන් හඳුන්වලා දුන්නේ අර ප්ලාස්ටික් කූඩ හඳුන්වලා දුන්නා. ආස්තැන්න ප්‍රවාහණය කිරීමේදී ඒවට සිද්ධ වෙන තැලීම අවම කරන්න ප්ලාස්ටික් කූඩ හඳුන්වලා දුන්නා. එතකොට පසුඅස්වන හානි අඩු වෙයි කියලා හිතාගෙන. හැබැයි ගොවියෝ මේ ප්ලාස්ටික් කූඩ භාවිතා කළේ නැහැ. ඇයි ඒ වැඩි හරියක් ප්‍රචලිත වුණේ නැහැ? ඇයි? ලොරි වලින් නුවරඑළිය ඉඳන් කොළඹට එළවලු ගේනවා කියලා හිතන්නකො මැනින් මාකට් එකට. ඒවල ඔන්නමනේ ප්ලාස්ටික් කූඩ වල දාගෙන එළවලු අරන් ආවා. ඒකට ආපහු යනකොට ලොරිය ප්ලාස්ටික් කූඩ ටික දාලා යන්න බෑනේ. අරන් යන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් ආපහු යනකොට ලොරි මොකද කරන්නේ? හිස් අතින් යන්නේ නැහැ. කොළඹින් මොනවා හරි බඩු ටිකක් පටවගෙන ඒක නුවරඑළියට ගිහින් විකුණනවා. ඒක ඒ ලොරි කාර්යයාගේ ලාභය. ඉතින් ඒ වැඩේ කරන්න බෑ ප්ලාස්ටික් කූඩ වල පටවන්න ආවොත්. ඉතින් ඒක හන්දා ඒ ප්‍රායෝගික තාක්ෂණය හඳුන්වලා දුන්නාට ඒක ප්‍රායෝගික භාවිතාවේ ගැටලුවක්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් අපි මග අර ගන්න ඕන. එහෙමනම් මොකද්ද කරන්නේ? එහෙමනම් පසුඅස්වනු තාක්ෂණයේ කළමනාකරණය කරන්න. එහෙමනම් මොකද කරන්නේ? අපි නුවරඑළිය හදනවා තොග වෙලඳපොළ. නුවරඑළිය හදනවා තොග වෙලඳ. මොකක් හරි එහෙම විසඳුමක්. ප්‍රායෝගික විසඳුමක්. ඇතිකල යුතුයි. මේ ප්‍රශ්නයක් මේ ගැටලු මග අර ගන්න මේ ඔක්කොම මේ තාක්ෂණික ගැටලු නෙමේ කළමනාකරණ ගැටලු. කියන්නේ මේ තාක්ෂණයේ තියෙනවා එක තැනක. හැබැයි ඒ තාක්ෂණය නිසි පරිදි ගොවියට කියලා නෑ. මම අර කිව්වේ මිල උච්චාවචනය කියන එක. ගොවියෝ නිපදවන ප්‍රායෝගික පාරිභෝගිකව මිලදී ගන්නවා. නිපදවීමේ ගැටලුත් නෑ. අවශ්‍ය තරම් මිගුරු නිපදවනවා. නිෂ්පාදන වියදමත් සාධාරණ මට්ටමක තියෙනවා. අඩු ප්‍රභේදයක් තියෙනවා. තාක්ෂණික ගැටලු නෑ. හැබැයි අවශ්‍ය නිෂ්පාදනය කොච්චරද කියන්නේ තොරතුරු ගොවිය ළඟත් නැහැ. ව්‍යාප්ති සේවා වලින් ඒක ලබා දීමක් දුර්වලයි. ඊළඟට ගබඩා පහසුකම්. වී ගබඩා කරන්න. ගබඩා පහසුකම් ගත්තොත් සියලුම වී තොග ගබඩා කරන්න ගබඩා පහසුකම් තියෙනවද?
ඊළඟට පර්යේෂණ ආයතන වලින් අලුත් ප්‍රභේද නිපදවනවා. අලුත් ප්‍රභේද නිපදවනවා. නිපදෙව්වට ඒක ගැන දැනුවත් වීමක් ගොවියා තුළ ඇවිත් තියෙනවා. අලුත් තාක්ෂණ IoT වගේ තාක්ෂණ ලංකාවේ තියෙනවා. හැබැයි මේක පිළිබඳ දැනුවත් වීමක් ගොවියා තුළ තියෙනවා. දැනුවත් වීම නැත්තේ කලමනාකරණයේ දුර්වලකම් නේද? එතකොට කලමනාකරණ දුර්වලකම් සහ තාක්ෂණික දුර්වලකම් දෙකම හේතු වෙනවා කෘෂි කර්මාන්තයේ මේ කියපු අභියෝග වලට. එතකොට නිෂ්පාදන වල පිරිවැය අවම කරන්න මේ කියපු කලමනාකරණ ගැටලු අවම කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියන එක තමයි ඊළඟට කතා කරලා තියෙන්නේ. පිට රටින් ආනයනය කරන ආහාර වර්ග වැඩි ආර්ථික පාරිසරික හා සමාජීය වටිනාකමක් සහිත භෝග වර්ග දේශීයව නිෂ්පාදනය කිරීමේ විභවයක් පවතිනවා නම් ඒවා දේශීයව නිෂ්පාදනය කරවන්න උනන්දු කිරීම. දැන් ඔය කහ වගාවේදී අපි සිද්ධ කළේ කහ ගෙන්නන එක නවත්තලා දේශීය ගොවියා කහ නිෂ්පාදනය කරවන්න උනන්දු කරලා තියෙනවා. ඊට පස්සේ සැලසුම් සහගතව ආනයනය කරන්න නිසි වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ප්‍රතිපත්ති මත නිෂ්පාදන භාණ්ඩ සිදු කරන්න. කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කියන්නේ සැලසුම් සහගත. මම අර කිව්වේ ලංකාවට කොච්චර ඕනද කහ, කොච්චර ඕනද ඉඟුරු, කොච්චර ඕනද වට්ටක්ක, කොච්චර සහල් නිෂ්පාදනය කළ යුතුද, මේ අතර මනා සම්බන්ධීකරණය සැලසුම් සහගතව මෙන්න මේ ප්‍රතිදැන් ඔය ඇති කරලා තියෙන දූරියංගම්මාන කියලා හැම ඇති කරගෙන යන්නේ. ඇත්තට මේ හොඳ සංකල්ප. මේ අවශ්‍යතාව අනුව නිෂ්පාදනය සම්බන්ධීකරණය කරනවා. ඒකට දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් අනුව තමයි දූරියංගම්මාන වගේ ඇති කරලා තියෙන්නේ. රඹුටංගම්මාන දීර්ඝ කාලීන සැලසුමක් වල. ඒකට පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය අනවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්නෙත් නැහැ. අඩුවෙන් නිෂ්පාදනය කරන්නෙත් නැහැ. මනා සැලසුමකින් යුතුව නිෂ්පාදනය කරනවා. සමහර ඒවා තියෙනවා අනිවාර්යෙන් ආනයනය කළ යුතු භාණ්ඩ තියෙනවා කියවනේ අපි වෙළඳ කිවිසුම යටතේ. එතකොට ඒවා ආනයනය කරනවා. ආනයනය කරලා නැවත ඒවා ප්‍රතිඅපනයනය කරනවා. ආනයනය කරලා නැවත පිට රට වලට නැවත අපනයනය කරනවා වෙනත් රටකට වෙන කොහෙට හරි. ඒකත් ඒවා මග අර ගන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟ කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා පුළුල් කිරීම. ආයතනික දැන් අපි ගත්තොත් එහෙම කෘෂිකර්මයට ආශ්‍රිත කළමනාකරණ කටයුතු කරන්නේ උගාදුරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ. තාක්ෂණික කටයුතු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඔය දෙක අතර මනා සම්බන්ධීකරණයක් තිබුණ නැත්නම් ඔන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අලුත් තාක්ෂණයන් හඳුන්වා දෙනවා. මේක ගමට ගෙනියන්න ඕනේ කෘෂිකර්ම උපදේශකවරු හරි අඩුයි. කෘෂිකර්ම උපදේශක කෙනෙක් ඉන්නේ සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක්කෙනෙක් වගේ. හැබැයි ගොවි නියාමකවරු ඉන්නවා එක ගොවිජන සේවා මධ්‍යස්ථානයක කීප දෙනෙක්. සාමාන්‍යයෙන් ගමකට එක්කෙනෙක් වගේ වෙන්න ඉන්නවා ගොවි නියාමකවරු. කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර කියලා කියන්නේ අන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ. එතකොට අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක් තිබුණා නම් අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දැනුම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට හඳුන්වා දෙන්න තිබුණා. ඉතින් මේ දෙක අතර මනා සම්බන්ධීකරණයක් ආයතනික වශයෙන් පවත්වාගෙන යාමත් වැදගත් වෙනවා මේ නිෂ්පාදන පිරිවැය. ඒකක නිෂ්පාදනයකට යන පිරිවැය අවම කරන්න. ඊට පස්සේ සමුපකාර ක්‍රම. ඒ කියන්නේ දැන් පොඩි ගොවියෙකුට හිතන්නකො පොඩි පොල් වත්තක් තියෙන කෙනෙක්. දැන් හොඳම උදාහරණය අපේ ප්‍රදේශයේ තියෙන දුවන ගහ පොල් මෝල කියලා. සමුපකාර පොල් මෝල. දැන් පුංචි අක්කරයක් දෙකක් තියෙන කෙනෙකුට ඩෙසිකේටඩ් පොල්. DC කියලා කියන්නේ අපි කපාපු පොල් පිටරට ආපනයනය කරන්න එක පාඩුවනේ. යාට ඒක කරන්නත් බෑ. එහෙම නැත්නම් කොප්පර මෝලක් පවත්වාගෙන තෙල් ඉදින්නත් බෑ. අක්කර දෙකක පොල් වගාවක් තියෙන කෙනෙකුට. හැබැයි මේ අක්කර 2 3 අක්කරේ අක්කර 4 අක්කර 5ට අඩුවෙන් තියෙන අය ගොඩක් එකතු වෙලා දුවන ගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය හදාගෙන තියෙනවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ හැමෝටම මේ සමුපකාර සමිතිය කොටස් අයිති. ඔක්කොමලා එකතු වෙලා මොකද කරන්නේ? සමුපකාර සමිතිය හදාගෙන කපාපු පොල් පිටරටට අපනයනය කරනවා. මේ ලැබෙන ආදායම මේගොල්ලෝ අතර බෙදිලා යනවා. අන්න ඒක තමයි සමුපකාර සමිතියකින් කෙරෙන්නේ. ඔන්න ඒ සමුපකාර ක්‍රමත් කෘෂි නිෂ්පාදන වල පිරිවැය අවම කරන්නත් ඉහළ වටිනාකමක් ලබා ගන්නත් හොඳ ක්‍රමයක්. ඊළඟට වැඩි ඉල්ලුමක් ඇති බව හඳුනා ගන්නවා. කැපුම් මල් භෝග ඔය වගේ දැන් ඔය සැන්ඩ්‍රියානා කියලා හඳුන්වලා දීලා තියෙනවා. කැපුම් පත්‍රික ශාක විසිතුරු පත්‍රික ශාක. ඒතකොට මේ හරහා මේ මොනවද මේ ප්‍රභේද කියලා අන්තර්ජාතික වශයෙන් හඳුනාගෙන ඒවා නිෂ්පාදනය කරන්න ගොවීන් දිරිමත් කිරීමත් ගොවීන්ට ඉහළ නිෂ්පාදන වටිනාකමක් ලබා ගන්න හේතු වෙනවා. ඊට පස්සේ
කෘෂි ද්‍රව්‍ය මත පදනම් වෙන කර්මාන්ත සඳහා මම අර කිව්වේ ව්‍යවසායකත්ව හිගේ ගැටලුවක් කියලා. එතකොට කර්මාන්ත පටන් ගන්නවා නම් කවුරු හරි ව්‍යවසායකයෙක් ඉන්නවා නම් ඒ සඳහා දිරිමත් බවක් දිරිදීම් මගින් එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඔන්න උත්සාහ කරනවා නම් එළවලු ටික කිරීමේ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. එතකොට රජයෙන් මේකට ණය සහන ආධාර දීලා ආයතනික ව්‍යුහයෙන් උදව් ලබා දීලා මේ කර්මාන්ත ශාලාව පටන් ගන්න උදව් කරුවොත් ඒ ප්‍රදේශයේ එළවලු නිෂ්පාදනය කරන ග්‍රෝවීන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් අර ව්‍යවසායකයා හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේ කෘෂි කර්මාන්තයේ පවතින කළමනාකරණ ගැටලු වලට පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙනවා.